සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. දැන් ළමයි සියලුම දෙනාව දන්නවා මම මේ වෙනකොට YouTube channel එක ඇතුලේ පාඩම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරගෙන ආවා. එහිදී අද දවසේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ ආලෝකයේ පාඩමේ ඉතුරු වෙලා තියෙන කොටසක් පිළිබඳව. එතකොට ඔබ දන්නවා මම ආලෝකයේ පාඩමේ න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරන ගමන් ඒ කරුණු තහවුරු කරගන්නට අපිට සිලබස් එකේ දීලා තියෙන පරීක්ෂණත් ඔබත් එක්ක මම වැඩි ප්‍රමාණයක් මේකට සාකච්ඡා කරලා අවසන්. ඒකට තව සුළු ප්‍රැක්ටිකල්ස් ප්‍රමාණයක් විතරයි අපිට කරන්නට තියෙන්නේ. මම ඒකත් මේ වීඩියෝ එකත් එක්කම සම්පූර්ණයෙන්ම ඔබට සපයනවා ප්‍රැක්ටිකල්ස් ටික කරන විදිහ. ඒ ටිකත් හොඳට අධ්‍යයනය කරගන්න. ඒතර අද දවසේදී මම ආලෝකය කියන එකකයේ වැදගත්ම කොටසක් වෙච්ච ප්‍රිස්ම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට විෂය නිර්දේශයේ හැටියට ආවොත් අපි දන්නවා ආලෝකය අපි ආරම්භ කරන්නේ උසස් පෙළදී අපි ආරම්භ කරන්නේ වර්ධනය කියන සංසිද්ධිය. වර්ධනය කියන සංසිද්ධියේදී මම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඒ න්‍යායාත්මක කරුණු ගැටලු විසඳීම සිදු කරා. එතනින් පස්සේ අපි මුලින්ම වර්ධනය කියන සංසිද්ධියට බඳුන් වෙන මුලින්ම යන ප්‍රකාශ මූලාවය විදිහට තමයි අපි අධ්‍යයනය කරන්නේ මේ ප්‍රිස්ම පිළිබඳව. හොඳයි එහෙනම් අද දවසේ අපේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ ප්‍රිස්ම. එතකොට අපි බලමු ප්‍රිස්මයක සිදුවන වර්ධන ක්‍රියාවලිය කොහොමද කියලා. දැන් එතකොට අපිට ගැටලුවක් එනවා මේක ඇත්තටම ඔබේ ඔළුවට මේ ගැටලුව නොඑන්නට පුළුවන් මොකද ඔබ ප්‍රිස්මය පිළිබඳව සාමාන්‍ය පෙළදී අධ්‍යයනය කරලා තියෙන නිසා. නමුත් අපි ප්‍රිස්මයක් ගැන දන්නේ නැති කෙනෙක් නම් මුලින්ම ඔබට එන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ ප්‍රිස්මය කියලා කියන්නේ. සරලව ගත්තොත් අපි දන්නවා ප්‍රිස්මය කියලා කියන්නේ අනිවාර්යෙන් එයාගේ හරස්කඩ හැඩය එහෙම නැත්නම් හරස් ක්ෂේත්‍ර වර්ගඵලය ගත්තොත් ඒක ත්‍රිකෝණයක වර්ගඵලයක් තමයි අපිට හම්බෙන්නේ ප්‍රිස්මයක. හරි නේද? ඒතර ප්‍රිස්මයයි පිරමීඩයයි පටලව ගන්න ඉන්නේ නැහැ අපි. පිරමීඩයක හැඩය වෙනස් කියලා දන්නවා අපි ප්‍රිස්මයක හැඩය වෙනස් කියලා දන්නවා. ප්‍රිස්මයක ගත්තොත් එකිනෙකට ආනත ඍජුකෝණාශ්‍ර පැති තුනක් තියෙනවා. එකිනෙකට ආනත ඍජුකෝණාශ්‍ර පැති තුනයි. එයාගේ හරස්කඩය ගත්තොත් ඒක ත්‍රිකෝණ හැඩති වෙනවා. එතන මේ මෙවැනි ආකාරයක right පාරදෘශ්‍ය ද්‍රව්‍යකින් අඩංගු වෙලා තියෙන ප්‍රකාශ මූල අවයවයක් අපි ප්‍රිස්මයක් ලෙස අර්ථ දක්වනවා. ආලෝකයේ සම්බන්ධව සාකච්ඡා කරන ප්‍රිස්මයක් විදියට. හරිද? හොඳයි දැන් එහෙනම් අපි සාකච්ඡා කරන්නේ නම් පාරදෘශ්‍ය ද්‍රව්‍ය වලින් නිර්මාණය වූ ප්‍රිස්ම වල සිදුවන වර්ධනය කියන සංසිද්ධිය. හරිද? හොඳයි. එතකොට මම ප්‍රිස්ම පිළිබඳව සාකච්ඡා කරනකොට ඔබ දන්නවා මම වර්ණාවලිමානය පිළිබඳව සාකච්ඡා කරලා තිනවා මේ වෙනකොට. නමුත් මේ පාඩමෙන් පස්සේ තමයි අපි වර්ණාවලිමානය ඒ වගේම ප්‍රිස්මයක සිදුවන මේ වර්ධන ක්‍රියාවලිය පිළිබඳව සියලුම පරීක්ෂණ කරන්නේ මේ පාඩම යටතේ. නමුත් ඔබ මේ වෙනකොට මේවා වගේ මේ YouTube channel එක ඇතුලේ ඔබ දැකලා තියෙනවා. එතකොට මම එතනදී පැහැදිලිව ලෙස සඳහන් කරලා තිබුණා ප්‍රිස්ම ගත්තොත් ප්‍රිස්මයක තියෙනවා විශේෂිත කාරණා කිහිපයක්. අපි මේ සාකච්ඡා කරන ප්‍රිස්ම වල තියෙනවා අර මම කියවන ඍජුකෝණාශ්‍ර පැති තුනක් තියෙනවා කියලා එකිනෙකට ආනත. සාමාන්‍යයෙන් අපි මේ ප්‍රිස්ම සම්බන්ධව සාකච්ඡා කරනකොට අපි මෙන්න මෙහෙම අර්ථ දැක්වීම් කිහිපයකට යනවා. ඒ තමයි එකිනෙකට ආනත ඍජුකෝණාශ්‍ර හැඩති කොටස් තුනෙන් right අපි දෙකක් සලකනවා වර්තක පෘෂ්ඨ ලෙස. හරිද? උදාහරණයකට මම උත්සාහ කරන්නම් මෙන්න මෙවැනි හැඩයක් තමයි අපිට ප්‍රිස්මයක් තියෙනවා. අදින්න පොඩි උත්සාහයක් ගන්න. right මේ දින ප්‍රිස්මය දැන් තේරෙනවනේ. මම මේ කඩේකින් අදින්න අපිට නොදකින්න එහා පැත්තෙන් තියෙන පුස්තයන් ටික තමයි මේ ඇන්දේ. දැන් මේක තමයි ඔබ දකින්න ප්‍රිස්මය. හරිද? දැන් පේනවනේ නේද? ත්‍රිකෝණාකාර හැඩැති හරස්කඩයක් නේද තියෙන්නේ අපිට. එතකොට මේකේ සාමාන්‍යයෙන් අපි කියන මෙන්න මෙහෙම දෙයක්. ආනත ඍජුකෝණාශ්‍ර පැති තුනක් තියෙනවා කොහොමද? මේ එක පැත්තක් right මේ ඔබ දකින්න එක පැත්තක් මේ පල්ලෙහින් තියෙන තව පැත්තක් මේ ආනත අනිත් පැත්ත. ඒතර අපිට ඕන පල්ලෙහැ ඍජුකෝණාශ්‍ර හැඩති පැත්ත මම මේව සලකුණු කරගත්තොත් ඒක අඳුරු කරගත්තොත් ඒක මට සලකන්න පුළුවන් අඳුරු පෘෂ්ඨය විදිහට. හරිද? මේක තමයි අඳුරු පෘෂ්ඨ බවට පත් වෙන අපේ ප්‍රිස්මය. සාමාන්‍යයෙන් අපි ආලෝකයේ සම්බන්ධව මේ ප්‍රිස්මයක් යටතේ සාකච්ඡා කරනකොට වර්තන ක්‍රියාවලිය මෙන්න මේ විදිහට තමයි ප්‍රිස්මය අපි ගන්නෙ. හරිද? වර්ණාවලිමානයට ගන්න ප්‍රිස්මෙත් මේ කතන්දරේම තියෙනවා. එක ඍජුකෝණාශ්‍ර ප්‍රදේශයක් අපි අඳුරු කරගන්නවා. එහෙම නැත්නම් අඳුරු කරලාම තමයි අපිට ඒක එන්නේ. හරිද? අඳුරු පෘෂ්ඨය අනිත් පෘෂ්ඨයන් දෙක අපි හඳුන්වනවා වර්තක පෘෂ්ඨ ලෙස.
අපිට ඕන නම් මේක දෙවන වර්තක පෘෂ්ඨය right. එහෙම ගන්නත් පුළුවන්. මේක අපිට ගන්න පුළුවන් පළමු වන වර්තක පෘෂ්ඨය. ඇයි වර්තක පෘෂ්ඨය කියන්නේ? එහෙම කියන්නේ අපි ආලෝක කරගෙන කාවොත් මෙන්න මේ පෘෂ්ඨයෙන් වර්තනය වුණා. මේ හරහා ගිය ඇතුලේ නැවත මේ පෘෂ්ඨය වර්තනය වෙලා එළියට නිර්ගමනය වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනයන් ක්‍රියාවලියකට බඳුන් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ පොදු ක්‍රියාවලිය ගත්තොත් ඒකයට මේක වර්තක පෘෂ්ඨ විදිහට හඳුන්වන්නේ. දැන් පැහැදිලිද? එතකොට තව දෙයක් තියෙනවා මෙයාගේ විශේෂිත තව කාරණාවක් කියන එක තමයි මේ ප්‍රිස්මයේ වර්තක පෘෂ්ඨ දෙකම ගිහිලා එකිනෙකට එකතු වෙන තැන දිනනවානේ. මෙන්න මේ ලක්ෂය. right මෙන්න මේ කෝණය ගත්තොත් මෙන්න මේ මුල්ලත් එක්ක හැදෙන කෝණය ගත්තොත් අපි ඒකට කියනවා ප්‍රිස්ම කෝණය කියලා. අපි ඒක කැපිටල් A වලින් තමයි අර්ථ දක්වන්නේ. ප්‍රිස්ම කෝණය. දැන් එහෙනම් පැහැදිලිද ප්‍රධාන අන්තර්ගතයේ ප්‍රිස්මයක් සතු වර්තක පෘෂ්ඨ දෙකයි ප්‍රිස්ම කෝණය. ප්‍රිස්ම කෝණය හැදෙන්නේ එතකොට වර්තක පෘෂ්ඨ දෙක එකිනෙකට යා වෙන තැන හැදෙන ඒ කෝණය තමයි ප්‍රිස්ම කෝණය කියන්නේ. කාරණාව පැහැදිලි දැන්. හොඳයි. එතකොට ප්‍රිස්ම කෝණය ගත්තොත් ඒකට නිශ්චිත අගයක් නැහැ. හරිද? ප්‍රිස්ම කෝණයට ඕන විදිහට තියෙන්න පුළුවන්. ප්‍රිස්ම කෝණය හිතාමත්ම කුඩා වුණාම අපි කියනවා කුඩා ප්‍රිස්ම කෝණයක් සහිත ප්‍රිස්මයන් කියලා. කුඩා ප්‍රිස්ම කෝණී ප්‍රිස්ම කියලා කියනවා. ඔන්න මේ විදිහට අපි හඳුනනවා. විශාල වෙන්නත් පුළුවන්. හරි ප්‍රිස්ම කෝණයට යන්න පුළුවන් අංශක බිඳුව අපි සාමාන්‍ය ප්‍රිස්මයක් විදිහට සලකන්න බෑ නේද? එතකොට නේද? එතන අපි බිඳුවට වැඩි යගේ සිට අපිට යන්න පුළුවන් අංශක 30 45 60 ඔය වගේ ප්‍රිස්ම අපිට හම්බ වෙනවා. හරිද? ඒ විදිහට අපිට අංශක 90 දක්වා වුණත් යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ප්‍රිස්ම කෝණය කියන්නේ කාරණා විදි. හරිද? එතකොට හැබැයි අංශක 90ට එහා ගියාම ඒක ප්‍රිස්මයක් නෙමෙයි. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. අංශක 90ට වඩා වැඩිච්ච ගමන් ඒක ප්‍රිස්මයක් නෙමෙයි වෙනත් ප්‍රකාශ මූලාවයක් විදිහට තමයි ඒක අපිට ලැබෙන්නේ. හරිද? right. දැන් එහෙනම් ප්‍රිස්ම කෝණය පිළිබඳව දැන් දාලා අදහසක් දෙනවා. ඒකෝර අපිට හම්බෙන ප්‍රිස්ම වල ගත්තොත් ප්‍රිස්ම කෝණයෙන් බොහෝ විට අපිට හම්බෙන්නේ අංශක 60 තමයි. අංශක 60, අංශක 45 හම්බෙන අවස්ථාවක් තියෙනවා. අංශක 90 හම්බෙන අවස්ථාවක් තියෙනවා. හරිද? හොඳයි. එතකොට එහෙනම් පොදුවේ තියෙන්නේ මතක තියාගන්න අපි මේ හැම එකක්ම සාකච්ඡා කරන්නේ ප්‍රිස්ම කෝණය අංශක 60 තියෙනවා. හරිද? අංශක 60. ඒ වගේම තමයි තව විශේෂත්වයක් තියෙනවා ප්‍රිස්ම කෝණය අංශක 60 වල මේක තනිකරම සමපාද විදියට තමයි මේ ප්‍රිස්මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ත්‍රිකෝණය ගත්තොත් හරියටම සමපාදයි. ඒ කියන්නේ මේ කෝණ තුනම අංශක 60. ඒතර අපි ඒව සාමාන්‍ය එවැනි ප්‍රිස්ම අර්ථ දක්වන්නේ 60. මෙන්න මේ 60 60 60. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රිස්මේ අපි අර්ථ දක්වන්නේ. වෙනත් විදිහට අපිට ගන්න පුළුවන් ඕනම් 90 45 45 ඔන්න ඔය වගේ මේක සමද්විපාද ප්‍රිස්මයක් වෙනවා. සමද්විපාද ඍජුකෝණී ප්‍රිස්මයක කෝණයන් තමයි මේ සටහන් කරලා තියෙන්නේ. අංශක 90යි අංශක 45 45 ගැන අපි දන්නවා. ඒ කෝණ සමාන වෙච්ච ගමන් පාදයන් දෙකක් සමාන වෙනවා නේ. සමද්විපාද ඍජුකෝණී ප්‍රිස්මයක්. මේකත් අපිට බහුලව හම්බ වෙනවා මේ අපි ආලෝකය සම්බන්ධව සාකච්ඡා කරද්දී මේ ප්‍රිස්ම වර්ගය. මේ ප්‍රිස්ම වර්ගයත් හම්බ වෙනවා. දැන් පැහැදිලිද? right. එහෙනම් කාරණාව මොතනින් තියාගෙන දැන් යනවා අපි මේ වර්තනයේ ක්‍රියාවලිය. අපි බලමු ප්‍රිස්මයකට ගියාට පස්සේ වර්තනයේ වෙනකොට මොනවද මේක අතර ඇතුලේ තියෙන සම්බන්ධතා. හරිද? දැන් ප්‍රධාන කරුණු ඉගෙන ගත්තානේ. එහෙනම් අපි යමු මේ වර්තන ක්‍රියාවලියක් අධ්‍යයනය කරන්න. ඔබ මෙතනට ගියොත් ඔබ ගන්න මෙන්න මේ ආකාරයේ ප්‍රිස්මයක්. යකම විශාල රැඳ ගන්නවා. හරිද? ප්‍රිස්ම කෝණය මම ගන්නම් අංශක 60යි. එතකොට මේක සමපාද ප්‍රිස්මයක් අංශක 60 60 කියලා මම අරගෙන තියෙන්නේ. නමුත් අපිට ඕන මේක ඕනනම් අපි සංකේතාත්මකයක් දැනට අපි කැපිටල් A කියලා දාගමු. හරිද? පස්සේ නම් අපිට ආදේශ කරගන්නත් පුළුවන් නේ. හරි. දැන් එතකොට දැන් එහෙනම් මේක නේ අපි අඳුරු පෘෂ්ඨ බවටපත් වෙන්නේ. හරිද? මේක තමයි අඳුරු පෘෂ්ඨ. අඳුරු පෘෂ්ඨ අඳුර ගන්න පුළුවන්. ප්‍රිස්ම කෝණයට ඉදිරියෙන් තමයි සෑම විටම අඳුරු පෘෂ්ඨය නිර්මාණය වෙන්නේ. හරිද? දැන් එතකොට දැන් මේක පළවෙනි වර්තක පෘෂ්ඨ දෙවෙනි වර්තක පෘෂ්ඨය. අපි හිතමු ආලෝක කිරණයක් මෙන්න මේ ආකාරයට එනවා. ආලෝක කිරණයක් ඇවිල්ලා පතනය වුණා පළමු පෘෂ්ඨයට. මෙහෙම පතනය වුණාට පස්සේ මොකක් වෙනවද? හරිද? අපි හිතමු එක එක දේවල් වෙන්න පුළුවන්. හරිද? මේ පෘෂ්ඨයට පතනය වෙලා පරාවර්තනය වෙන්නත් පුළුවන්. වර්ධනය නොවි. ඒ කියන්නේ මෙන්න මෙහෙම යන්න පුළුවන්. හරිද? කවුරුට කෙනෙක් එහෙම බෑ කියන්න යන්න පුළුවන් අනිවාර්යයෙන්. මෙහෙම යනවා. හරිද? නමුත් පතන කෝණයක් කියලා එකක් තියෙනවානේ. දැන් මෙන්න මෙතන හැදෙනවා පතන කෝණයක්. මෙන්න මේ පෘෂ්ඨයට අභිලම්බයෙන් දොත් මේ තියෙන්නේ පතන කෝණය. පළවෙනි වර්තක පෘෂ්ඨයේ පතන කෝණය නිසා මම දා ගන්නවා පළමුවන පතන කෝණය කියලා. I1 ලෙස සලකනවා. හරිද?
දැන් එතකොට මොකද වෙන්නේ මේ දෙවන පෘෂ්ඨයට වර්ධනය වෙනවා. අපි මේ සංසිද්ධිය ගමු. දෙවන පෘෂ්ඨයට වර්ධනය වෙනවා කියලා. වර්ධනය වුණොත් අපි දන්නවා යන්න තිබිච්ච මේ මාර්ගයේ මාර්ගයෙන් යන්නේ නැතුව මෙන්න මේ වගේ දිශාවලට තමයි වර්ධනයකට ලක් වෙන්නේ. හරිද? එතකොට වර්ධනයට ලක් වෙනකොට ඔබ තේරුම් ගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේන කිරණය වර්ධනයට ලක් වෙනකොට සුළු ප්‍රමාණයක් පරාවර්තන වෙනවා කියලා ගන්නවා. හරිද? නමුත් අපේ මේ වර්ධන ක්‍රියාවලිය අධ්‍යයනය කරනකොට අපිට පරාවර්තනය වෙන මේ සුළු ආංශික පරාවර්තනය කියලා අපි ඒකට කියන්නේ. ආංශික පරමාණු කලිනුත් මුල් එක්ක සාකච්ඡා කරා වීඩියෝ එකේදී. හරිද? මේ ආංශික පරාවර්තන අපිට තරම් වැදගත් නැති නිසා හරිද? සුළු ප්‍රමාණයක් 100%ක්වත් 99%ක් වැඩි 101ක් ආංශික පරාවර්තන ලක් කරනවා. ඒක අපිට වැඩක් නැහැ. හරිද? අපි වර්ධන සංසිද්ධියේ මෙතනදී කතා කරන්නේ. දැන් ඔන්න පළවෙනි වර්තක පෘෂ්ඨයෙන් වර්ධනයට ලක් වුණා. දෙවෙනි වර්තක පෘෂ්ඨයට ගියා. ඔන්න එතරම් අභිලම්භයක් තියෙනවා මෙන්න මේ විදිහේ මේ තියෙන එතන අභිලම්භය. ඔන්නයි විදිය. හරිද? මොනවද අභිලම්භ දෙක ඕන අපි එකට යාවෙන විදිහට වැඩ ගන්න ප්‍රශ්නයක් නැහැ ඒක. හරිද? දැන් ඔන්න දෙවෙනි වර්තක පෘෂ්ඨයට ආවට පස්සේ එතනදිත් මොකද වෙන්නේ? මම මේ වෙලාවේදී පෘෂ්ඨ දෙකෙන්ම වර්ධනය වන්නමාය කියන කාරණා විතරයි සාකච්ඡා කරන්නේ. පස්සේ අපි එතනින් වෙන දේවල් දැන් මෙතන ඕනනම් ආයෙ වැඩිලා මෙහෙට එන්න පුළුවන්. හරිද? අපි ඒකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අයි මේක ගහනතර මාධ්‍යයක් එළියේ විරල මාධ්‍යයක්. හරිද? මේක ගහනතර මතක තියාගන්න. මේ ගහනතර එළියේ විරල. මොක මාරු වෙන්නත් පුළුවන් මාරු වෙච්ච ගමන් කතන්දරේ අප්සෙට් යනවා. හරිද? කතන්දරේ වෙනම හිතන්න වෙනවා අපිට. දැන් ඇතුලේ අපි දන්නවනේ වීදුරු එළිය වාතය තියෙනකොට ගහනතර කියලානේ. එහෙනම් ගහනතර කිරණයක් ගහනතර තුලින් යන කිරණයක් අපි දන්නවා මාධ්‍ය වෙනතන පෘෂ්ඨයේදී ගැටිලා ආය නැමෙතම මාධ්‍යයට එනවා නම් අපි ඒකට කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ. හරිද? දැන් එහෙනම් ඔන්න මෙතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන සංසිද්ධියක් නෙමෙයි සාකච්ඡා කරන්නේ. වර්ධනය වෙන සංසිද්ධියනේ. ඔන්න දැන් වර්ධනය වෙලා ගමන් කරනවා කිරණේ මේ විදිහට. හරිද? දැන් එතකොට අපි මේවා ටික පොඩ්ඩක් සටහන් කරගන්නට ඕනේ. පතන කෝණය දාගත්තම පළවෙනි පතන කෝණය පළවෙනි පෘෂ්ඨයේදී. එහෙනම් මේ තියෙන්නේ පළවෙනි පෘෂ්ඨයේදී මොකද අපි කියන්නේ? අපි ඒකට කියනවා කියවන වෙන පාටකින් දාගන්න පුළුවන්. right? එතකොට අපිට මේක දාඩියක් හැදිලි වෙනවා. මෙතනින් දාගමු මෙතන එන්නේ එතකොට R1 කියලා තමයි ගන්නේ. R1. එයගේ R1 කියන්නේ පළවෙනි වර්තක පෘෂ්ඨයේදී වර්තන කෝණයේ විදිහට තමයි ගන්නෙ. හරිනේ. දැන් ඊට පස්සේ ඔන්න දැන් මෙතනට ගිහලා වදිනවා. මෙතන කියලා වැදුච්ච ගමන් දැන් ළමයි දැන් හරින ළමයි හිතනවා ඉතින් සාධාරණ අපිත් එහෙම හිතුවා. දැන් මොකද මේ කිරුනේ මෙතන කියලා වැදිච්ච ගමන් මොකද කියන්නේ අපි මේකේ නම් ඔන්න පතන කෝණේ බවට පත් වෙනවා. හරිනේ මේකනේ පතන කෝණය වෙන්න ඕනේ. නමුත් අපි මෙතනදී පොඩ්ඩක් මෙන්න මෙහෙම අදහසක් තියාගන්න. හරිද? කිරණේ මේ පැත්තෙන් එනකොට මේක තමයි පතන කෝණය. මේක තමයි වර්ධන කෝණය. හරිනේ? එතකොට දැන් අර විදිහට හිතුනොත් මේක තමයි පතන කෝණය, මේක තමයි වර්ධන කෝණය වෙන්න ඕනේ. නමුත් අපි මෙතන ගණිතානුකූලව යම් කිසි සම්බන්ධතා ගොඩනගනකොට අපි මේ වගේ සංකල්පයක් ගොඩනගනවා. සරල දෙයක්. ඒක උදයන් නෙමෙයි. මේ පැත්තෙන් එනකොට ඇවිල්ලා පළවෙනි වර්ධක පෘෂ්ඨය වදිනකොට ඔන්න පතන කෝණය මේක නම් කිරණේ මෙහෙමනේ ගියේ. ඔය කිරණේ ওই විදිහටම ප්‍රතිවර්ත කරන්න පුළුවන්. ඊතල වුණා මේ පැත්තට දාලා මේ පැත්තට එන ওই විදිහට. ඔය විදිහටම කිරණේ මේ දිගියම ආවනම් ওই විදිහටම මේ පැත්තට නිර්ගමනය වෙලා යනවා. ඒ කියන්නේ මම මේ ඊතල ප්‍රතිවර්ත කරා. එහෙම හිතුවොත් එහෙම මේ පැත්තෙන් එනකොට දැන් එහෙනම් මේ පතන කෝණය මම ගන්නවා. මේක පතන කෝණය වෙනවනේ. අන්න ඒක මේ වෙලාවේදී ගන්නවා I2 විදිහට. හරිද? ඒකයි අපි මේකට දෙවන වර්ධක පෘෂ්ඨය කියලා අර්ථ දැක්වීමක් දාලා පතන කෝණය මේක කියලා ගත්තා. දැන් අනිත් පැත්තෙන් හිතන්න. හරිද? අනිත් පැත්තෙන් කරනවා මේක තමයි එහෙනම් දැන් ඒ වෙලාවේදී පතන කෝණය වෙන්නේ. ඒ වෙලාවේදී මේක තමයි එහෙනම් වර්ධක කෝණය බවට පත් වෙන්නේ. හරිද? දැන් සම්පූර්ණ දැන් ඔය මම වෙන වශයෙන් අරගෙන තමයි පතන කෝණයයි වර්ධක කෝණයයි කියලා ওই විදිහට මම ගත්තේ. අවස්ථා දෙකක් ඇති කියන්නේ. සම්පූර්ණයෙන්ම පිරිස්මෙන් ක්‍රියාවලිය ගත්තොත් මේකට පතන කෝණය කිව්වොත් මේකට අපි කියන්නේ නිර්ගමන කෝණය කියලා. එහෙම මේකුත් මතක තියාගන්න. ඇතුළේදී ඉන්නේ වර්ධන කෝණ තමයි. දැන් සාමාන්‍ය වුණ අපි බලමු තනි කිරණේ ගමු. මේ විදිහට යන කිරණේ ගමු. ඒකෙදි අපි කියන්නේ මේක පතන කෝණය, මේක වර්ධන කෝණය, මේක පතන කෝණය බවට පත් වෙනවා. මේක නිර්ගමන කෝණය. අන්න එහෙමයි කියන්නේ. ක්‍රියාවලිය එළියට වෙන එක කියන නිර්ගමන කෝණය කියලා කියන්නේ. දැන් අපි එහෙනම් මොන වෙන වශයෙන් ওই විදිහට අර්ථ දැක්වීමක් දාගත්තා. ඒක වැරද්දක් නෑ. හරි? right. දැන් එහෙනම් පතන කෝණ දෙකයි ඇතුළේ තියෙනවා අපිට වර්ධන කෝණ දෙකක්. ප්‍රිස්ම කෝණය කියලා එකක් තියෙනවා. දැන් මේව අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට යන්නේ. මේ ගොඩනගා ගන්නට යද්දි තව එකක් මට ඕන වෙනවා. ඒ තමයි මෙන්න මේක. අපි අහලා තියෙනවා මෙන්න මේ කතන්දරේ. මොකක්ද මේ කතන්දරේ? මම කියලා දෙනවානේ අපගමනය වීම පිළිබඳව අපගමනය වෙද්දී කාරණා දෙකක් තියෙනවා.
එකක් තමයි අපි කියවා මේ කෝණිකව අපගමනය වෙන්න පුළුවන්. තව අපිට අපගමනයක් අර්ථ දක්වන්න පුළුවන්. පාර්ශ්විකව අපගමනයක් වෙන්න පුළුවන්. පාර්ශ්වික අපගමනය මම වර්ධනය කියන සංසිද්ධි සාකච්ඡා කරන වීදුරු කුට්ටියක් තුලින් යනකොට මෙහෙම යන්න තිබිච්ච කිරණය යන්නේ මේ වගේ. මේක පොඩ්ඩක් පාර්ශ්විකව විස්ථාපනයකට ලක් වෙලා ගමන් කරනවා. අපි ඒකට පාර්ශ්විකව අපගමනයකට ලක් වෙනවා කියනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් මම කිව්වා. තව මෙන්න බලන්න හොඳට කිරණය යන්න තිබුණේ මේ විදිහට. නමුත් දැන් ඇන්ගල් වෙලා මේක ගිහිල්ලා තියෙනවා. කෝණයකින් ඇන්ගල් වෙලා තියෙනවා. නේ ආනත වෙලා තමයි කිරණය. අන්න එවැනි අපගමනයකට අපි කිව්වා කෝණික අපගමනයක් කියලා. දැන් එනම් කිරණය මම මෙන්න මෙහෙම රේඛාව දික් කරගත්තොත් මෙන්න මේ රේඛාවත් මම මෙහෙම දික් කරගත්තොත් රයිට්. ඔබට හොඳින් ඈතින් පේනවා ඇති. රයිට් ඔය විදිහට මම කඩේරි වලින් මාක් කරගන්නවා. මොකද ඒවා ඇත්තටම කඩේරි වලින් මාක් කරන්නේ ඒවා කිරණ ගමන් කරපු රේඛා නොවන නිසා. හරිද? අපි ජ්‍යාමිතික නිර්මාණය කරනවා. එතකොට දැන් මෙතනදී අපිට එහෙනම් ලැබෙන අපගමන කෝණය මෙන්න මේක විදිහට. මේ තියෙන අපගමන කෝණය. සිම්පල් D කියලා ගමු. හරි නේද? කිරණේ මෙහෙම යන්න තිබුණා. දැන් ඔන්න ඔය විදිහට අපගමනයෙන් ලක් වුණා. රයිට්. ඔකට අපි කියනවා කෝණික අපගමනය. D තමයි යාගේ විශාලත්වය. දැන් කෝණ කීයද? එතකොට කෝණ 6ක් තියෙනවා. 1 2 3 4 5 6. ඔක්කොම කෝණ වර්ග 6යි. මේ කෝණ වර්ග 6 අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න තමයි යන්නේ. මොකද මේකට අවශ්‍ය වෙන අපිට ජ්‍යාමිතික දැනුම, මේ ජ්‍යාමිතික දැනුම අපි අපොස සාමාන්‍ය පෙළ ගණිත විෂය යටතේදී සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා අමාරු වෙන්නේ නැහැ. හරිද? හොඳයි. දැන් එහෙනම් කල්පනා කරලා බලමු මොකක්ද අපිට කරන්න පුළුවන්. හරිද? කල්පනා කරලා බලනකොට මොකද දැන් අපේ ඔළුවට එනවා මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. හරිද? දැන් අපිට වැඩි තේරුණානේ කිරණ යන විදිහක් තේරුණා, කෝණ මාක් කරගත්තේ කොහොමද තේරුණා, ගහනතර විරල ඕක මාරුනොත් වැඩි කචල් වෙනවා කියලාත් අපි දන්නවා. ඔය කාරණා ඕනම තියෙනකොට දැන් මම යනවා පොඩි සම්බන්ධතාවයක් හදන්න. දැන් අපි ජ්‍යාමිතිකව මේක අභිනය කළොත් දැන් මොන බලන්න මෙතන I1 කියලා ගත්තොත් අපි අහලා තියෙන ප්‍රතිමුඛ කෝණ කියලා. දැන් මේ කඩේර මෙහෙමම ගිහිල්ලා තියෙනවා. රයිට් මේ කඩේර ආනතයක් නැහැ. ගෙලින්ම මේ යන කඩේර රේඛීය කඩේර. මේ යන කිරණයත් ඔය විදිහේ කඩේරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන රේඛිය. එහෙනම් මෙතන I1 නම් අපි දන්නවා මෙතනත් එන්නේ I1 කියලා තමයි. ඇයි මෙතනත් එන්නේ I1 එන්නේ හේතුව තමයි ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මට දැන් හැබැයි ඒක නෙමෙයි මට වැදගත් වෙනවා මේක මේ කළු පාටින් දැන් මාක් කරගත්තට මට ඒ කෝණේ නෙමෙයි වැදගත් වෙන්නේ. හරිද? මම ඔබට පෙන්නන්නයි යන්නේ. මේක I1 නම් හරිද? මේ කොටස R1 වෙනකොට මේ පොඩි කොටස කවුරු බවට පත් වෙනවා. මෙන්න මේ පොඩි කෝණය. දැන් ඔබගේ ඔළුවට ලැබෙලා තියෙ උත්තරේ. රයිට්? මේ සම්පූර්ණ කෝණයම I1 මේ ටික R1 වුණොත් මේ ටික අපිට ලැබෙනවා I1 ඍණ R1. හරිද? I1 ඍණ R1 ඕනනම් මේ ත්‍රිකෝණය පැත්තකින් ඇඳගන්න. මේ ත්‍රිකෝණය පැත්තකින් ඇඳගත්තොත් අපිට ඕනනම් පුළුවන් මේක රයිට් ඇඳ ගන්නවට අමතරව මෙන්න සටහනක් දාගන්න. මේක අපි ගන්නවා P, මේක Q, මෙතන අපිට ගන්න පුළුවන් R කියලා රයිට්. මොනම කෝණ දෙක මාක් කරගත්තා ඇයි? එහෙනම් අපිට පුළුවන් මේ අරන් තියෙන ත්‍රිකෝණය P R Q. එහෙනම් මෙතන කෝණය ඉන්නේ I1 ඍණ R1. ওই විදිහට හිතන්න පුළුවන් නේද? මෙතන I2 උනත් මේ ටිකම I2 වෙනවා. එහෙනම් මෙතනට R2 ගියොත් මේ පොඩි කොටස එන්නේ I2 ඍණ R2 කියලා. එහෙනම් මේ ත්‍රිකෝණය එනවා I2 ඍණ R2. හරිද? හොඳයි. දැන් එතකොට මෙන්න මේ පොඩි කෝණයනේ. මෙන්න මේ පොඩි කෝණය තමයි අපි D කියලා ගත්තේ. හරිද? මෙන්න මේ පොඩි කෝණය තමයි මේ දැන් ඔබ දකින කෝණය තමයි මේ විශාල වෙලා දැන් ඔබ මේ මම මෙතන D කියලා ගත්තෙත් ඒකම තමයි. හරිද? මෙන්න මේ කෝණය. ඒ කියන්නේ මම මේ රේඛාව දික් කළොත් right මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙන්නේ simple D මේ කෝණය. ඒක simple D. ඔහොම එකක් දැන් අපි දන්නවා. තව මොනවද අපි දන්නේ? ඒ තමයි දැන් ඔන්න මේ ත්‍රිකෝණය. දැන් අපිට ඕන මේ මෙතන ගන්න පුළුවන් මේක PQR මේක S කියලා ගන්න. අන්න මේ PQS කියන ත්‍රිකෝණය ගැන පොඩ්ඩක් පැත්තකින් ඇඳලා හිතමු. එයාවත් අපි හිතනවා. no. PQS කියන ත්‍රිකෝණය. අපිට එයාගෙන් ගන්න පුළුවන් දේ මොකක්ද? අපි දන්නවා මෙන්න මේ වර්තක පෘෂ්ඨයේ මේ අභිලම්බය ඇඳාම මෙතන අංශක 90යි. මෙතන අංශක 90යි මේ පැත්තේ අංශක 90යි කියන එහා පැත්තෙනුත් අංශක 90යි. හරිද? දැන් එතකොට මේ තියෙන නිල් පාට ඉරනේ දැන් මේ තියෙන්නේ. මේ දැන් ඔබ දකින නිල් පාට කිරණයත් එක්ක හැදිලා තියෙන එක තමයි මෙතන දැන්
මේ ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ PQS හරිද එතකොට මෙන්න මේ කඩයිරේ ඉඳලා මෙතනට අංශක 90ක් නේ හරියට මෙතනට අංශක 90ක් ඒකෙන් මේ R2 සමයි R1 අඩු කරපුවාම නේද මෙන්න මේ කොටස එන්නේ මෙන්න මේ ටිකේ කෝණය කියන 90 රින R1 මෙතන කොච්චරක් එනවා 90 රින R1 ඒ කියන්නේ මෙතන කෝණයේ විශාලත්වය වෙනවා 90 රින R1 කියලා ඒ වගේම මෙතනත් ඔබට හිතන්න පුළුවන් මේක අභිලම්බය. මේකෙන් කඩේක අභිලම්බය. මෙතන අංශක 90යි. මෙතන අංශක 90ක් නම් මේ රතු වලින් පේන R2 කියන කෝණය ඉවත් කරොත් අපිට නම් මෙතනට කෝණය. ඒක අපිට එන්නේ 90 ඍණ R2. හරිද? මේක කැපිටල් එක. දැන් අපිට අවශ්‍ය කරන ත්‍රිකෝණ දෙක. දැන් මේකෙන් සම්බන්ධතාව ගොඩනගන්න. දැන් මෙතනින් පස්සේ තමයි අපි සාමාන්‍ය පෙළ දැනුමට එන්නේ. හරිද? අපි දන්නවා ත්‍රිකෝණයක කෝණ තුනක එකතුව අංශක 180යි. අපි ගමු එහෙනම් PQS ත්‍රිකෝණය සලකා මොකද්ද ලියන්න පුළුවන් අපිට 90 ඍණ R1 ධන 90 ඍණ R2 ධන කැපිටල් A සමානයි 180යි. ඔහොම ලියන්න පුළුවන්. 90 එකතු වුණාම මෙතනත් 180යි. මෙතන ඍණ R1 ඍණ R2 ධන කැපිටල් A 180යි. 180 එහා පැත්තට ගියාම කැපිලා යනවා. ඒක බිඳුවක් වෙලා යනවා. ඔන්න මෙහෙම අයින් කරලා දාන්න පුළුවන්. දැන් ඉතුරු වෙන්නේ ඍණ R1 ඍණ R2 ධන කැපිටල් A සමානයි බිඳුව. ඒකෙන් මම කැපිටල් A උක්ත කරොත් අපිට එනවා R1 ධන R2 සමානයි කැපිටල් A කියන්නේ. ඔන්න ඕන සම්බන්ධයක් එනවා. දැන් ඒකෝට තේරෙනවා මෙතන අපි මේ සලකපු R1 R2 එහෙම නැත්නම් වර්තන කෝණ දෙකේ ඓක්‍ය ප්‍රිස්ම කෝණයට සමාන වෙලා තියෙනවා. තේරුණාද? එතකොට මම මේ කියන සම්බන්ධතාවය වැදගත් වෙන්නේ මතක තියාගන්න ප්‍රිස්ම කෝණය කුඩා වෙන්න බෑ. මේ කියන සම්බන්ධතාවය ගැන කතා කරද්දී ප්‍රිස්ම කෝණය කුඩා වෙන ප්‍රිස්ම ගැන නෙමෙයි කතා කරන්නේ. හරිද? ප්‍රිස්ම කෝණේ සැලකිලි විශාලත්වය. මේ කුඩා කියලා කියන්නේ සෑමකම අපි කියනවා මේ ප්‍රිස්ම කෝණය අංශක 6කට වඩා වැඩි. එහෙම නැත්නම් අපි අංශක 6 10 අතර වගේන් තමයි කියන්නේ සාමාන්‍යයෙන්. පොදුවේ අපි අවමගිය යනවා අංශක 6කට. අංශක 6ට වඩා වැඩි ප්‍රිස්ම වලට තමයි මේ මම මේ කියන හැම සම්බන්ධතාවයක්ම වළංගු වෙන්නේ. හරිද? එතකොට එහෙම නොවුනොත් එහෙම සමහර සම්බන්ධතාවයන් වලදී අපිට පොඩ්ඩක් ලිමිට් වෙන්න වෙනවා. හරිද? ඒ වගේ ඒක අපේ සිලබස් එක ඇතුලේ නෑ කියන එකත් පොඩ්ඩක් කල්පනා කරගන්න ඔළුවට දාගන්න වෙනවා. හරිද? ඒක සිලබස් එකේ නෑ. ඒ නිසා මතක තියාගන්න මේ අංශක 6ට අඩු ඒවා අංශක 10ට අඩු ප්‍රිස්ම ගැන කතා කරන්නේ නෑ අපි. මේ ප්‍රිස්ම කෝණය යටතේ එන ප්‍රිස්ම ගැන. හරිද? ඊට වඩා විශාල ඒවා අංශක 30 60 45 ඒක බය වෙන්න එපා. මේ සම්බන්ධ හරියටම හරි ඒවට. හරිද? බලංගු වෙනවා. දැන් එනවා ඔන්න මේක. ඔන්න පළවෙනි සම්බන්ධතාවය. දෙවෙනි සම්බන්ධතාවය ගැන මම මෙතන තව සමීකරණයක් කියනවා. සමහර තව මේ රූප සටහනක් තියෙනවා. තව ත්‍රිකෝණයක්. මේකෙන් හිතුවොත් ඔබ දන්නවා ඕලෙල් වල දිගටගෙන තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා. එහි අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ ඓක්‍යය. එහි අභ්‍යන්තර කෝණයේ ප්‍රතිමුඛ කෝණ දෙකේ ඓක්‍යය. ඒතර ඔන්න ත්‍රිකෝණයක් පාදයක් දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණය D සමානයි අන්න අභ්‍යන්තර කෝණයේ ප්‍රතිමුඛ කෝණ දෙක තමයි මේ තියෙන්නේ. I1 ඍණ R1 ධන I2 ඍණ R2. මේකෙන් සුළු කරොත් අපිට එනවා R1 ධන R2 ඍණ R1 ඒකත් R1 මයි ලියුවේ නේද? ඔක්කොම එක වගේ වුණා. රයිට් මෙතන I1 කියන වැරද්දක් ආවා. I1 මෙතනත් එන්නේ I2 පොඩි වැරද්දක් කරා. එතකොට මෙතන මොකද්ද? I1 ධන I2 ඍණ R1 ධන R2. ඒක ලකුණ එළියට ගන්න. එතන R1 ධන R2 අපි හොයාගත්ත කීයද කැපිටල් A. එහෙනම් මෙතනදී සම්බන්ධතාවයක් එනවා. I1 ධන I2 සමානයි A ධන D. ඔන්න තව සම්බන්ධතාවයක් ලැබුණා අපිට. හරිද? I1 ධන I2 සමානයි A ධන D. මේ ආකාරයට අපිට විශේෂිත වැදගත් වූ සම්බන්ධතාවයන් ගොඩනගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන මේ කෝණ 6 භාවිතා කරලා. හරිද? ප්‍රශ්නයක මේ සමීකරණ දෙක මතක තියාගන්න. හරිද? මේ ඕනම ප්‍රශ්නයකට මේක වළංගු වෙනවා. මම අර කියපු ප්‍රිස්ම කෝණේ විශාලත්වය වැඩි වුණාට පස්සේ. හරිද? ගැටලුවක් නැහැ මේ ප්‍රිස්ම කෝණේ අංශක 30 40ද 45ද 60ද 92 අදාළ වෙන්නේ මේ ඔක්කොම සම්බන්ධතාව වළංගු වෙනවා. හරි නේද? දැන් කාරණාව පැහැදිලි. එතකොට මේ අතරතුර තව සම්බන්ධතාව ගොඩනගන්න පුළුවන්. දැන් මොන අපිට පුළුවන් පළවෙනි වර්ගයක පෘෂ්ඨයට දාන්න මොකද්ද? ස්නේල් නියමය. ස්නේල් නියමය දැන් මොකක්ද දෙන්නේ අපි? මොන නිකන් අපි එක තැනකට දාලා බලමු. මෙතනින් සලකනක් ගත්තොත් මෙන්න මෙහෙම අපි ගමු. ස්නේල් නියමය දානවා මේ පළවෙනි පීවර වර්තනය.
එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. මෙතන එනවා sin i1 සමානයි. මොකද වෙන්නේ? n වතාවක් මෙහා n කියලා ගමු අපි වර්තනේ. මේ වර්තනාංකය n sin r1 ඔන්න ඕන එකක් කියනවා. හරි. ඔය වගේ සම්බන්ධතාවයක් ගන්නත් පුළුවන්. ඒවා ඉතින් සාමාන්‍යයෙන් අපි ස්නේහයෙන් ඉගෙන ගන්න දේවල්. හරි. දැන් ඔන්න හිතන්න මේ කාරණාව ඔහොම තියාගෙන දැන් අපි පොඩි ගණන් ටිකක් හදලා බලමු. දැනට අපිට ලොකු දෙයක් මේක හිතන්න බෑ. හරිද? මේ දේවල් ටික තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අපි දැන් මේ කියන කාරණාව තියාගෙන අපි පොඩි පොඩි ගණන් ටිකකින් මේ concept එක ඉගෙන ගමු. ඒ කියන්නේ මෙන්න මේකයි. I1 කියන එක අපි බිඳුවේ ඉඳලා වැඩි කරගෙන යනවා. I1 කියන්නේ පතන කෝණය පළවෙනි වර්තක පෘෂ්ඨයේ තියෙන පතන කෝණය. ඕක බිඳුවේ ඉඳලා වැඩි කරනවා කියන්නේ මේ කිරණය මෙතනට යනවා. අපි ලම්බයත් එක්ක තියෙන කෝණය බිඳුවයි. ඕක බිඳුවේ ඉඳලා වැඩි කරගෙන 90 වෙනකම් වැඩි කරන්න ඕනේ. එතකොට මේ කිරණය මොන වගේ හැසිරෙයි? කිරණය මොන වගේ වෙයිද? right මේ විදිහටම දෙවෙනි පෘෂ්ඨයෙන් වර්තනයලා එළියට යයිද නැත්නම් පුරුම පෙන්ද පරාවතෙන් ලක් වෙයිද? ඔන්න ඔය කියන කාරණා චුට්ටක් අපි අධ්‍යයනය කරන්නට යනවා. හරිද? ඒ නිසා අපි යමු උදාහරණ ගානකින්ම පළවෙනි කාරණාව සාකච්ඡා කරමු. මම පොඩි උදාහරණයක් දෙන්න මෙන්න මේක. හරිද? මම දෙනවා වීදුරු වල වර්තනාංක සාමාන්‍යයෙන් අපි ගන්න කීයයි කියලා. 3 බෙදීම 2යි 1.5යි කියලා. අන්න ඔය විදිහට අපි ගමු. ප්‍රිස්මයක් තියෙනවා. නේද? ප්‍රිස්ම කෝණය අපි දාගමු අංශක 30. අංශක 60ක් කියලා දාගමු ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට දැන් ඔබට කියනවා කිරණයක් මෙන්න මෙහෙම එනවා. ඇවිල්ලා පතනය වෙනවා. පතනය වෙලා මේ කිරණය ගමන් කරා ඔන්නෝම ඉවතට ගියා. පොඩි ගානක් දෙන්නේ මේක හරිද? ඔබට මේකේ වර්තක කෝණයන් right වර්තනය වෙන කෝණයන් පතන කෝණයන් වල විශාලත්වයත් එක්ක හොයාගන්න කියලා ඔන්නෝම ගානක් දෙයි. ඉතින් n සමානයි 3 බෙදීම 2යි කියන දත් විදිහට දීලා තියෙනවා. පතන කෝණය පළවෙනි පතන කෝණය ඔබට හිතන්න දුන්න අංශක 45යි කියලා ඔන්නෝම අංශක 45. ඔබට කියනවා අනිකුත් සියලුම දේවල් ටික හොයන්න කියලා. ඒ කියන්නේ R1 R2 සහ I2. ওই ටික හොයන්න කියලා කියනවා. දැන් මේ ටික හොයන එක අමාරු වැඩක්ද? මම හිතනවා ඔබට අමාරු වැඩක් වෙන්න විදියක් නැහැ. ඇයි? දැන් අපි හොයලා බලමු. අමාරු වෙනවද නැද්ද කියලා අපි හොයලා බලමු. හරිද? මේක දැන් ගානක් හුරු වෙන්න තමයි මම මේ ගාන දුන්නේ. දැන් තේරෙනවා නේද? ඔක්කොම දත්ත ටික දැන් මේ දීලා තියෙන්නේ. අපිට හොයන්න තියෙන R1 R2 I2 විතරයි. එතකොට අපි ගමු මෙතන පළවෙනි වර්තක පෘෂ්ඨය මේක දෙවෙනි වර්තක පෘෂ්ඨය. පළවෙනි වර්තක පෘෂ්ඨය ගත්තොත් හරිද? පළවෙනි වර්තනයේ මම දානවා ස්නේල් නියමය. මොකද්ද ස්නේල් නියමය කියන්නේ? මෙවට n සමාන 1යි. වාතයේදීනේ. එහෙනම් මෙතනට ලියන්න පුළුවන් අපි එක වැඩි කිරීම sin i1 සමානයි. ඇතුලේ තියෙන්නේ n වතාවක්, ඒ කියන්නේ 3 බෙදීම 2 වතාවක් sin r1 ඔන්න ඕනේ. දැන් මේක සුළු කරපුවාම අපිට එන්නේ sin i කියන්නේ sin 45 sin 45 කියන්නේ දෙකයට මූල 2යි 3 බෙදීම 2යි sin r1. දැන් එතකොට මෙතනින් මො sin r1 ව උක්ත කරොත් අපිට ලැබෙන්නේ මොන වැඩි කරා 2 බෙදීම 3යි මූල 2යි. දැන් අරේ පරිමේය කරගන්න පුළුවන් මූල 2 උඩයට වැඩි කරලා. එතකොට මොකද වෙන්නේ? මූල 2 උඩට යනවා 3 කියන එක පල්ලෙහාට යනවා. 1.4 බෙදීම 3යි. මේක සුළු කරලා බැලුවොත් එන්නේ කීයද? 0.4යි 12යි 21ට 7යි right ඊපස්සේ ආයෙත් 4ට 1යි 10ට 3 ඔන්න වගේ එකක් 0.4යි 7යි 1යි 3. ඔය වගේ විශාලත්වයක් එනවා මොකද? sin r1. දැන් අපි r1 හොයන්න ඕනේ. ඒතර r1 සමානයි sin inverse මෙන්න මේකේ විශාලත්වය. අපි එතකොට හොයාගන්න ඕනේ මේකේ විශාලත්වය කීයද කියලා. එහෙනම් මම දැන් මේකේ විශාලත්වය හොයාගත්තා මෙතනට ඇප්ලයි කරා. බලමු වගුවේ
හොඳයි. දැන් මේක අගේ එන්නේ මම හොයපුවාම R1 අපිට ලැබෙනවා. right අංශක අපිට ලැබුණේ 28යි කලා දෙකක් වගේ. 28යි කලා දෙකක්. ඔන්න ඔය වගේ අගයක් තමයි. හරිද? ඒතර මේක වගුවෙන් සුළු කරගන්න කියම තමයි පොඩ්ඩක් වෙලා යන්නේ. හරිද? දැන් එතකොට අපිට ඔන්න ඔය අගේ ලැබුණා. දැන් R1 ලැබුණානේ. එතකොට දැන් ඊළඟ සම්බන්ධතාවය අපි දන්නවා මොකක්ද? R1 ධන R2 කාට සමාන වෙන්නේ? R1 ධන R2 සමානයි කැපිටල් A වලට. දැන් අපි හොයන්න ඕන ඊළඟට R2. එතකොට අපිට R1 ගැගේ හොයාගන්න පුළුවන් වුණානේ. අංශක 60න් අපි අඩු කරමු 28යි කලා දෙකක්. එතකොට අපිට ලැබෙනවා මෙතනදී 31යි. right? අංශක 31යි කලා 58ක්. මොකද දන්නවා කලා 60යි. මේක අංශකයක් කියන්නේ කලා 60යිනේ. එතකොට අපිට කලා දෙකක් අඩු වුණාම කලා 58යි කියන එක. දැන් මේක තමයි අපිට ලැබෙන්නේ R2. R2ත් හොයාගත්තා. ඔන්න R2 හොයාගත්තා. right? R1 හොයාගත්තා. R1 R2 දන්නවා අපි අවසාන වශයෙන් හොයන්න ඕනේ කවුද? I2 වල. එහෙනම් අපි යන්න ඕනේ දෙවෙනි වර්තනයට තමයි යන්න ඕනේ. දෙවෙනි වර්තනයට ගිහින් දානවා ස්නේහ නියමය. දාපු ගමන් අපි බලමු කොහොමද මේ ස්නේහ නියමය එන්නේ. දැන් මම මේ කොටස අවශ්‍ය නැති නිසා ඉවත් කරලා දාන්න. දෙවෙනි වර්තනයට ගිහින් දැම්මොත් මෙතන අපිට එනවා n වතාවක්. ඒ කියන්නේ 3 බෙදීම 2 වතාවක් sin R2 සමානයි 1නේ. වාතයේදී නේ 1යි. 1 වැඩි කිරීම sin I2. එතකොට මෙතන කොහොම තියාගමු 3 බෙදීම 2 වැඩි කිරීම sin R2 කියන්නේ ඔන්නම තමයි එන්නේ. ඒක මේක සුළු කරගන්න වෙනවා අපිට. නැත්තම් අපිට උත්තරේ ගන්න බැරුව යනවනේ. right. එහෙනම් අපි බලමු sin 31. sin 31යි අංශක 31යි කලා 58 දී උත්තරේ කීයද කියලා. right. අපිට ඒක හොයන්න වෙනවා දැන්. 28යි කලා 58. ඉතින් හැට ටිකක් දාගමු අංශක 39ම කියලා. ගැටලුවක් වෙන්නේ නැති නිසා 0.6යි 2යි 9යි 3 0.6යි 2යි 9යි 3 කියලා තමයි එන්නේ. 0.6යි 2යි 9යි 3 sin I2. සුළු කරාට පස්සේ මේ අගේ තමයි එන්නේ. ඒක අපිට පුළුවන් I2 ගේ අගේ හොයාගන්නට sin inverse හොයාගෙන ඒතර වගුවට ගියාට පස්සේ හොයලා බැලුවොත් 0.9යි 4යි 3යි 9. ඒතර අපිට ආසන්න වශයෙන් එනවා 70යි කලා 40ක් කියලා උත්තරේ එනවා. 70යි කලා 40. දැන් එහෙනම් අපිට අවශ්‍ය කරන දත්ත ටික ලැබුණා නේද? අපි R1 හොයාගත්තා. ඔබට මතක නම් R1 මට ලැබුණේ 28යි කලා 2යි. R2 හොයාගත්තා 31යි අංශක 31යි කලා 58යි. I2 අපිට ආවා අංශක 70යි කලා 40ක් කියලා. ඔන්න ඔය ආකාරයට ගානක් දුන්නොත් හදාගන්න පුළුවන් වෙන්නට ඕනේ. මේ sin වගු භාවිතා කරලා වාගත්තු ක්‍රමවේදයක් නේද? සමීකරණය මෙන්න මේ සමීකරණයත් භාවිතා කරා. හරිද? අපිට මෙතනදී අපගමන කෝණයක් ගැන හොයන්න කියලා කිව්වේ නෑ. හොයන්න ගියොත් ඒකත් හොයන්න පුළුවන්. කොහොමද අපගමන කෝණ හොයන්න කිව්වොත් හොයන්න වෙන්නේ. එහේ අපිට අර සම්බන්ධතාවයක් ආව නේද මොකද? I1 ධන I2 සමානයි A ධන D කියලා නේද? ඒතර අපිට පුළුවන් මේකෙන් I1 ධන I2 දන්න නිසා කැපිටල් A වඩු කරලා ගන්න. I1 කීයද? I1 අංශක 45යි. I2 කීයද? 70යි. ඔය දෙක එකට එකතු කරපුවාම අපි දන්නවා 115යි කලා 40ක් එනවා. 60ක් අඩු කරපුවාම එතකොට අපිට එන්නේ 55යි කලා 40. හරිද? 55යි කලා 40 අපගමන කෝණ. අන්න මේ විදිහට හොයාගන්න නම් පුළුවන්. දැන් ඔන්න එක උදාහරණයක් සාකච්ඡා කරා. අපි යමු ඊළඟ උදාහරණය. මේ උදාහරණයේදී මෙහෙම දෙයක් වෙයි. ඔය ගාන මොහොම තියාගන්න. මේ ගාන මොහොම තියාගද්දී මේ ගාන මොහොම තියාගද්දී මම මේ වෙලාවේදී කරන්නේ පතන කෝණය. right? පතන කෝණයට යන්න බලා රේන්ජ් එක හොයලා බලන එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ඔයගොල්ලන්ට කියනවා. හිතන්නකෝ දැන් දීලා දෙනවා ප්‍රිස්ම කෝණය අංශක 60යි. හරිද? පීදුරුම තමයි. 3 බෙදීම 2යි වර්තනාංකය. හරි. දැන් ඒතර පතන කෝණය දීලා තියෙන්නේ I1. I1ට යන්න පුළුවන් රේන්ජ් එක කොච්චරද? මොකද්ද දෙවන පෘෂ්ඨයෙන් සෑම විටම වර්ධනය වන පරිදි. දෙවන පෘෂ්ඨයෙන් වර්ධනය වන පරිදි I1ට යන්නට පුළුවන් රේන්ජ් එක මොකක්ද? අන්න ඒක තමයි උදේ අහන්නේ. හරිද? ඒක අහනකොට දැන් හොඳට කල්පනා කරන්නට වෙනවා මේ වගේ ගානක් හදනකොට. මේ වගේ ගානක් හදනකොට දැන් අපිට I1 ගන්න කලින් I1 දුන්න නිසා අපිට R1 R2 I2 ඒ තුනම හොයාගන්න පුළුවන් වුණානේ. දැන් I1 දීලා නැහැ. එහෙනම් අපිට අනිවාර්යෙන් I2 ඕන වෙනවා මේ වෙලාවේ. නේ? I2 ඕන වෙනවා.
I2 දැනගෙන තමයි දැන් I1 හොයාගන්න වෙන්නේ. රේන්ජ් එකට යනවා නම් I1 ගේ රේන්ජ් එක හොයනවා. දැන් කලින් උදාහරණයම තේරුම් ගන්න. I1 දුන්න නිසානේ R1 R2 I2 හොයාගත්තේ. දැන් I1 හොයන්න කියනවනේ අපිට I2 ඕන වෙනවා. ඒක අපි බුද්ධියෙන් තමයි හිතන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි රේන්ජ් එකෙන් හිතමු. අපිට වර්තනය මේ දෙවන ප්‍රශ්නේ වර්තනය වෙනවා කියන concept එක යන්න පුළුවන් උපරිම limit එක ගත්තොත් ඒ තමයි මෙන්න මේ විදිහට දිගේ යන එක. කිරණේම දිගේ යන එක. පෘෂ්ඨයේ දිගේ යන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් පස්සේ කිරණේ මෙහෙට ගියා කියන අපි කියන වර්තනය වීම. මෙහෙට ගියා කියන වර්තනය වීම. මේ රේන්ජ් එක ඇතුලේ කිරණේ මෙහෙම ගියා කියන එක වර්තනයක්. හරිද? මේ කිරණේ දෙවන පෘෂ්ඨයට ගමන් කරා. මේ ලිමිට් එකෙන් පස්සේ මෙහෙට આવොත් අපි කියනවා මෙහෙට આવොත් කිරණය ඒක පූර්ණාභ්‍යන්තර පරාවර්තනය. එහෙනම් මේක නේද සීමාව. අපි ওই සීමාවේ තියලා අන්නේ අවස්ථාවේදී I1 හොයාගන්න බලමු. දැන් එහෙනම් අපි දන්නවා I2 කීයද? අංශක 90යි. ඔය අංශක 90 තියාගෙන අපිට පුළුවන් නේද මුලින්ම දෙවන වර්තන පෘෂ්ඨයට දාලා R2 හොයාගන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම යනවා දෙවන වර්තනයට. දෙවන වර්තනයට ගියොත් මොකද වෙන්නේ? sin R2 සමානයි ප්‍රේමතාවක් වෙන්න බෑ. 3 බෙදීම 2යි මෙතන එනවා sin 90යි. කියන්නේ 1යි. ලස්සන උත්තරේ එනවා මෙතන 2 බෙදීම 3යි. සුළු කරොත් 0.6යි 6යි 7 ඔය වගේ දෙයක් නේද එන්නේ. right අපිට එනවා එහෙනම් sin R2. ඔය sin R2 දැන් අපිට හොයාගන්න වෙනවා වගුවෙන්. අපි බලමු 0.667 කීයේ. 0.667 ගත්තොත් අපිට ලැබෙන්නේ ආසන්න වශයෙන් මම මෙතනදී ගන්නවා 41යි කලා 50ක් විදියට. හරිද? 41යි කලා 50ක්. එතකොට මේක හරි වගේ කියලා කියන්න බෑ. හරිද? මම මේ ආසන්න වශයෙන් තමයි සෑමීටම ගන්නෙ. right R2 වෙනවා 41යි කලා 50ක් ලෙස. right. දැන් ඔන්න R2 හොයාගත්තා. R2 හොයාගත්ත කියලා කියන්නේ අපි දැන් දන්නවා සම්බන්ධතාවය R1 ධන R2 සමානයි capital A. එහෙනම් R1 වෙනවා A ඍණ R2. ඒ කියන්නේ 60යි R2 අපි හොයාගත්ත අංශක 41යි කලා 50යි. මෙතනින් එනවා 18යි අංශක කලා 10ක්. දැන් මොන සුළු කරලා සුළු කිරීම වේගවත් කරගන්න. හරි? ඔන්න ඒක හොයාගත්තා. ඊළඟට අපි මොකද්ද හොයන්නට ඕනේ? ඊළඟට අපි හොයන්නට ඕනේ I1. මේ අවස්ථාවට යනකොට ලිමිට් එකට යනකොට අපි කොහොමද I1 හොයාගන්නේ? I1 හොයනකොට අපි කරන්නේ පළවෙනි වර්තනයට යන එක. හරිද? අනයාට ගියා ස්නේල් නියමයේ දැම්මා. ස්නේල් නියමයේ දාපු ගමන් right මෙතන එනවා sin I1 සමානයි n වතාවක්. ඒ කියන්නේ 3 බෙදීම 2 වතාවක් sin 18යි අංශක 18යි කලා 10යි. දැන් මේ වෙලාවේදී අපි මේක සුළු කරලා බලමු. එතකොට 18යි අංශක 18යි කලා 10යි. ඔයාලා බලමු මගේ කීයද කියලා. අපිට පුළුවන් ඉක්මනට හොයාගන්න. කලා කරේවා මට 0.3යි 1යි 0.3යි 1යි 8ක් කියලා ගන්නවා. 0.3යි 1යි 8යි මෙතන එන්නේ 3 බෙදීම 2කින් වැඩි වෙන්නට ඕනේ. දැන් මේක සුළු කරගත්තා නම් අපි හරි. අපි නිකන් ආසන්න වශයෙන් අපි මේක මෙතනින් ගත්තොත් 354යි 9354 බෙදීම 2යි. දශම ස්ථාන වලින් යන්නේ. හරිද? මේක තවදුරටත් සුළු කරගත්තොත් අපිට එන්නේ 0.4යි 6යි right කටි තුන වෙනවා එතන 7යි 14යි 7යි 0.4යි 6යි 7යි 7යි. එතකොට sin I1 වනේ දැන් හොයන්න ඕනේ. ඒක ගිහලා අපි sin inverse විදියට හොයනවා වගුවෙන්. 0.4යි 6යි 7යි 7. 0.4යි 6යි 7යි 7. අපිට ලස්සන උත්තරය ලැබෙනවා. අංශක 27යි කලා 50ක් ලෙස. ඒ අංශක 27යි කලා 50ක් ලෙස. අංශක 27යි කලා 50ක් ලෙස තමයි ලැබෙන්නේ. අපි ගියාලා ඔන්න ඔය වගේ ලැබෙනවා. හරිද? ඔබට මේක හරිය නිවැරදිවම හොයාගන්නට පුළුවන් අගයන් දාලා මම මේ ආසන්න වශයෙන් අගයන් තමයි අරගෙන යන්නේ. මොකද වගුවෙන් කොට බලන්න කිව්වොත් ටිකක් වෙලා යන නිසා. හරිද? ඒතර එන්නේ අංශක 27යි කලා 50ක් විදියට I1 ගේ අගය. දැන් අපිට ඕනේ රේන්ජ් එකක්. හරිද? රේන්ජ් එක ගැන හිතන්නේ කොහොමද? දැන් රේන්ජ් එක ගැන හිතන්න අපිට දැන් මේ ලිමිට් එකෙන් හිතුවේ. දැන් පොඩ්ඩක් දැන් අපි අවශ්‍ය වෙන අවබෝධය. හරිද? දැන් අපි හිතමු I1 මීට වැඩිය අඩු කරා. ඔන්න මම රතු පාටින් කිරණේ අදිනවා. I1 මීට වඩා අඩු කරොත් අවබෝධයෙන් දන්නවා දැන්
මේ වෙලාවේදී කලින් අපිට ආව මේ 24 24 වඩා අඩු වෙන විදිහට දැන් I1 පතන කෝණය අඩු කරොත් අපි දන්න ඒකම R වුණොත් මොකද වෙන්නේ? R1 අඩු වෙනවා. R1 අඩු වෙනවා කියලා කියන්නේ කිරණ යන්නේ මෙන්න මෙහෙම. එතකොට දැන් ඔබට නිකම්ම තේරෙනවා R1 අඩු වෙනකොට මෙතනින් හිතන්න R1 අඩු වුණොත් හරිද R2 උත්තර කරන්නේ. එතකොට එන්නේ A ඍණ R1. මෙතන හිත R1 අඩු වුණා කියලා කියන්නේ R2 එන්න වැඩි වෙනවා. R2 වැඩි වෙනවා. එතකොට දැන් මේ අවස්ථාවේදී මේ දැන් අපි ලිමිට් එක ගෙවුවානේ. ලිමිට් එක වෙනකොට මේ R2 පරිවර්තනය වෙනවා. R2 සමාන වෙනවා අපි කියනවා ක්‍රිටිකල් ඇන්ගල් එක. ඒ කියන්නේ අවදි කෝණය. අපි වර්තනය කියන සංසිද්ධිය ඉගෙන ගත්තා මේ අවදි කෝණය කියන කතන්දරය. එතකොට දැන් කලින් අර කළු පාටින් ගිය කිරණ අවස්ථාවේදී R2 අවදි කෝණය නම් හරිද? ඒ R2 ට වඩා මේ රතු පාටින් දැන් මේ කිරණ සටහන දක්වන වෙලාවේදී R2 වගේ වැඩි වෙනවානේ. ඇයි? R1 කලින්ට වඩා අඩු වුණා. දැන් R2 වැඩි වුණා. එහෙමනම් දැන් මොකද වෙන්නේ? මේ රතු පාටින් අපි දක්වන R2 වගේ නිල් පාටින් දක්වපු R2 ට වඩා විශාලයි. ඒ කියන්නේ අවදි කෝණයට වඩා විශාලයි දැන් මේ වෙලාවේ ඉන්නේ පතන කෝණය. විශාල නිසා මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. මෙතනින් ආව ඊට පස්සේ මෙතනින් වර්තනයට ලක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් කාරණාව පැහැදිලි. මේ වෙලාවේදී අපිට එහෙනම් කොයි වෙලාවකවත් අංශක 24ට වඩා අඩු වෙන්න බෑ. අංශක 24ට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? මෙතනදී මේ දෙවන වර්තක පෘෂ්ඨයේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. දැන් කාරණාව තේරෙනවද? එහෙනම් අපිට තේරෙනවා මේ රේන්ජ් එක හරියන්නේ නැහැ. හරිද? අංශක 27යි කලා 50 ඉඳලා බිඳුව දක්වා යනකම් මේ රේන්ජ් එක දෙවන වර්තක පෘෂ්ඨයේදී වර්තනයට ලක් වීමට භාජනය වෙන්නේ නැහැ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට තමයි ලක් වෙන්නේ. හරිද? හැබැයි 27ට වඩා වැඩි අවස්ථා 27 ඉඳලා අංශක 90ට යනකම්. මේ දින අංශක 90. පතන කෝණයට යන පුළුවන් අංශක 90 දක්වා. අංශක 90 දක්වා ගියාම 90 ගියොත් අපි දන්නනේ දිගේ යනවා. අපි කියන අංශක 90ට ආසන්න අවස්ථාව. හරිද? ඒතර අංශක 90ට ආසන්න අවස්ථාව වෙනකන් යද්දි මෙන්න මේ විශාලත්වයේ ඉඳලා පතන කෝණය අපි කියන ඒ රේන්ජ් එක තුළදී දෙවන වර්තක පෘෂ්ඨයේදී වර්තනයට ලක් වෙනවා. කියන්නේ එළියට යනවා කියලා. හරිද? මේ විදිහට කිරණය දෙවෙනි වර්තක පෘෂ්ඨ නිවතට ගමන් කරනවා. ඕක තමයි රේන්ජ් එක කියලා කියන්නේ. දැන් කාරණාව පැහැදිලි නේද? ඔන්න ඔය ආකාරයට අපිට විවිධ සම්බන්ධතා විවිධ ගොඩනැගීම් කරන්න පුළුවන් ප්‍රිස්ම යටතේ. සුදු කිරීම විතරයි කරන්නේදී ස්නේහණීමේ දාලා අර සම්බන්ධතා පොදුවේ තියාගන්න. තව ඔය අතර එහෙම පොඩි සම්බන්ධතාවයක් මට දෙන්නත් පුළුවන්. තව ගානක් මම මෙහෙම දෙන්න. ප්‍රිස්ම වලින් වල පොදුවේ එනේවා. හරිද? MCQ වලට. ඒකයි මම මේ ටික දෙන්නේ. දැන් ඔන්න මෙහෙම ප්‍රිස්මයක් ගන්න. ප්‍රිස්ම කෝණය මම ඔබට මේ වෙලාවේදී ප්‍රිස්ම කෝණය දෙන්නේ නැහැ. ගානේ කියනවා කිරණ සටහන මෙහෙමයි දෙනවා. හරි සුවිශේෂී ඉදිරි කිරණ සටහනක් දෙනවා. හරිද? ඒ කියන්නේ මේ පළවෙනි වර්තක පෘෂ්ඨ දිගේ කිරණයක් ඇවිල්ලා මෙහෙම රයිට් ඔන්න වර්ධනයට ලක් වුණා. හරිද? වර්ධනයට ලක් වෙන්න පුළුවන් නේ. මම මතකයිනේ අර පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන concept එකේදී මම ඔබට ලස්සනට කියන්නවා. හරිද? විරල මාධ්‍යයෙන් අංශක 90ක් පතන කෝණයක් තියෙනවා අනිවාර්යෙන් ගාන්තර මාත්‍රේ එන්න පුළුවන්. හරිද? එන්න පුළුවන් ඔය විදිහට එනවා. දැන් එහෙනම් ඔන්න වර්ධනයට ලක් වුණා මේක R1 වෙනවා. දෙවන වර්තක පෘෂ්ඨයේදී පෘෂ්ඨයේ දිගේ යනවා. ඔන්නෝම යනවා. ඔන්නෝම අවස්ථාව විශේෂිත අවස්ථාව. අන්නේ අවස්ථාවේදී ඔබට කියනවා කැපිටල් A හොයන්න කියලා. ගානේ ඉච්චරයි කියන්නේ. දත්ත දීලාම නැහැ. එකම දත්තේ දීලා තියෙන්නේ n සමානයි ඔබට 3/2 කියලා දෙන්න පුළුවන් ඔච්චරයි. ওই ටික විතරයි දීලා තියෙන්නේ. දැන් ওই ටික දීලා තියෙනකොට හරිද? නැත්නම් මේක තව ටිකක් ලේසි කරමු. n සමානයි මූල 2 කියලා දීලා. n සමානයි මූල 2. ඒක තව ටිකක් ගන්න ලේසි වෙනවා ඒක යා. right. ඒතර n සමානයි මූල 2 කියලා දීලා තියෙනවා මේ වෙලාවේදී. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තමයි දීලා තියෙන්නේ. ඔහොම දුන්න ගමන් අපි දන්නවා හොඳට බලන්න මේ පෘෂ්ඨ දිගේ ඇවිල්ලා කිරණය ඔන්න මේ විදිහට ගමන් කරද්දී ඔබට දැන් මතක් වෙනවා අර කන්සෙප්ට් එක මොකක්ද? අවදි කෝණ අවස්ථාව කිරණය. හරිද? පෘෂ්ඨ දිගේ යනවා නම් කිරණය වර්තනයේ ලක්ෂණ පෘෂ්ඨ දිගේ යනවා නම් අපි කියනවා මේ වෙලාවේදී පතන කෝණය මොකක් විදියටද? අපි කියනවා මේ වෙලාවේදී පතන කෝණය අවදි කෝණයට සමාන වෙනයි කියලා. ඒකෙම අනිත් පැත්තට මේ කිරණේ ඉන්නේ. දැන් මේකේ නම් ගාහන්තර මාධ්‍යයේ ඉඳලා විරල මාධ්‍යයට තමයි මේ කිරණ යනවා. මේකේ තියෙන්නේ විරල මාධ්‍යයේ ඉඳලා ගාහන්තර මාධ්‍යයට යනකොට එතකොටත් මෙතන හැදෙන කෝණය අපි කියනවා R1 කාටද සමාන වෙන්නේ? අවදි කෝණයට සමාන වෙනවා. ඒ විදිහටම නේද R2 වෙලා දෙන්නේ බලන්න. R2 ඔන්න ගාහන්තර මාධ්‍යයෙන් ඉඳලා එනවා විරල මාධ්‍යයට යන්නේ නැතුව පෘෂ්ඨයේ දිගේ මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගමන් කරනවා. එහෙනම් R2 අවදි කෝණයට සමාන වෙනවා. එහෙනම් මේ R1 R2 කියන එක එකිනෙකට සමානයි. අපිට ඕන C කියලා මාත්‍රයක්. හරි? දැන් අපි කරන්නේ C හොයාගන්න. n කියන්නේ මූල 2යි, right? මේ පැත්තේ වාතය n සමාන 1යි.
අපි එතනට ස්නේල් නිමේ දැම්මොත් අපි දන්නවා මූල දෙකයි sin c සමානයි sin 90 වතාවක් 1. sin 90 කියන්නේ එකයිනේ. එහෙනම් sin c එනවා එකයට මූල දෙකයි. දැන් ඔබට තේරෙනවද මම මූල දෙකේ ගත්තු හේතුව මොකක්ද කියලා? sin එකයට මූල දෙකයි කියලා කියන්නේ කී සමානයි. එකයට මූල දෙකයි sin වලින් ගත්තොත් කීයද? sin 45. ඒ සුළු කරගන්න ලේසියෙන් තමයි මම ඒක ගත්තේ. c සමානයි අංශක 45 කියලා එනවා ඔබ දිගෝනේ. හරිද මේ අවස්ථාවේදී? එහෙනම් c අංශක 45ක් නම් අපි දැන් දන්නවා එහෙනම් R1 R2 c ට සමානයි. ඒ දෙදෙනාම අංශක 45 45 කියලා එනවා. දැන් අපි ඉගෙන ගත්තා නේද ප්‍රිස්ම වල මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. මොකක්ද? A සමානයි R1 ධන R2. දැන් R1 R2 දෙන්නම c ට සමානයි. එහෙනම් කීයෙන් අංශක 45 ධන අංශක 45 අපිට ලැබෙනවා මේක A සමානයි අංශක 90ක් කියලා. ඒ කියන්නේ මේක මොන ප්‍රිස්මයක්ද? ඍජු කෝණී ප්‍රිස්මයක් සමද්විපාද අංශක 45 45 කියලා ආවේ මේගොල්ලෝ අංශක 45 45 කියලා එනවා කියන්නේ මේක බොහෝ වෙලාවට සමද්විපාද එකම විදිහට හැසිරලා තියෙන ඍජු කෝණී සමද්විපාද ප්‍රිස්මයක් බවට පත් වෙනවා මේ ප්‍රිස්මය. කරනවා පැහැදිලි නේද? ඔන්න ඔය ආකාරයේ දේවල් මට මේ ප්‍රිස්මය සම්බන්ධව සාකච්ඡා කරනකොට පැහැදිලි කරන්නට පුළුවන් වෙනවා. හරි. දැන් එහෙනම් මෙතනින් පස්සේ මට යන්නට තියෙන්නේ පරීක්ෂණාත්මකව න්‍යායාත්මක කරුණු ටිකක් පැහැදිලි කරන්න. ප්‍රැක්ටිකල්ස් වලින් තමයි දැන් මේ ඉතුරු ටික කරගෙන යන්නේ. හරිද? ඒ ප්‍රැක්ටිකල්ස් වලින් යනකොට අපිට හම් වෙනවා මෙන්න මේ කාරණා. පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට අපි ප්‍රිස්මයට තේ උගන්වනවා. ප්‍රිස්මයක් අරගෙන රයිට් අපිට ඇල්පෙනිදි තියලා අපි බලමු මෙයාගේ අවම අපගමන කෝණය කොහොමද විචලනය වෙන්නේ කියලා. රයිට්? ඒ කියන්නේ අවම අපගමන කෝණය කියන කතන්දරට එන්න කලින් ඇත්තටම අපගමන කෝණය කොහොමද කෝණික අපගමනය කොහොමද විචලනය වෙන්නේ. හරිද? අපි කලින් කියලා දුන්නේ මෙයාගේ කෝණිකව සිදුවන අපගමනය පතන කෝණයත් එක්ක විචලනය වෙන විදිහ තමයි අපි ඒක ප්‍රස්ථාරගතව හොයන්න යනවා. ඒක ප්‍රැක්ටිකල් එක මම මේ වෙනකොට channel එකේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඔබ එනකොට බලලත් ඇති. මම මේ link එක පල්ලෙහින් දාන්නම් අනිවාර්යෙන් ඒක බලන්න. හරිද? මේ ප්‍රැක්ටිකල් එක යටතේ. හරිද? එතකොට මේ වෙලාවේදී ඔන්න දැන් ඇල්පෙනිති යටතේ සාමාන්‍ය විදිහට අපි ඇහෙන් බලලා තමයි මේ ප්‍රිස්ම කෝණ සමාන ප්‍රිස්ම කෝණේ පතන කෝණයත් එක්ක අපගමන කෝණයේ විචලනය අපි හදලා බලන්න. ඒක ප්‍රස්ථාරයකින් ඇඳලා බැලුවොත් මේ ප්‍රැක්ටිකල් එකම ලස්සනට ඇඳලා පෙන්නනවා. හරිද? ප්‍රැක්ටිකල් එකකින් අපි ඔබ මේ ප්‍රැක්ටිකල් එක බැලුවා නම් මොකද තේරෙන්නේ? මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. මේ තියෙන අපගමන කෝණය, මේ තියෙන පතන කෝණය. පතන කෝණයත් එක්ක බැලුවොත් අපගමන කෝණය මෙන්න මේ අවමයක් දක්වා ඊට පස්සේ වැඩි වෙන පටන් ගන්නවා. මෙවැනි ප්‍රස්ථාරයක් තමයි ඔබට ලැබෙන්නේ. හරිද? ඒ වෙලාවේදී අපි කියනවා මේ අපගමන කෝණය අවම වෙන අවස්ථාවේදී. ඒ කියන්නේ අපි කැපිටල් D කියලා ගන්න මේ අවස්ථාව. හරිද? අන්නේ අවම වෙන අවස්ථාවේදී පතන කෝණය හරි සුවිශේෂී සංසිද්ධියක් වෙනවා. මොකක්ද දන්නවද එතන තියෙන්නේ? I1 සමානයි I2 බවට පත් වෙනවා. ඒ කියන්නේ අර ප්‍රිස්ම එක මම ඇඳලා පෙන්නනවා නේද? කිරණ ගමන් කරනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒ අපගමන කෝණය කියලා කියන්නේ මෙන්න මේකනේ. මේ කෝණයෙන් අපි අපගමන කෝණය කියන්නේ කැපිටල් D. දැන් මොන අවම අවස්ථාවේදී හරිද? දැන් මෙතනදී අපි අර කිව්වානේ මෙන්න මේ මෙහෙම ඒවා ටිකක් දාගත්ත අපිට නේද? මෙන්න මේ කෝණය අපි කිව්වා I2 right මේ කෝණය අපි කිව්වා I1 මේක අපි ගත්තා R1 මේක R2 කොහොම ගත්තනේ මතකනේ මේ වෙලාවේ වෙන ලස්සන සම්බන්ධතාවය තමයි I1 සමාන වෙනවා I2ට ඒ වගේම R1 සමාන වෙනවා R2ට කොයි අවස්ථාවේදී අවම අපගමනයක් තියෙන වෙලාවේ හරිද අවම අපගමනයක් තියෙන වෙලාවේදී අපි නම් I1 I2ට සමාන වෙන නිසා ඒක I කියලා ගන්නවා මෙතන R1 R2ට සමාන වෙන නිසා R කියලා ගන්න. කොහොම සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අර අපි කලින් ගත්ත සමීකරණ වලට මොකද වෙන්නේ? මොකක්ද අපි කලින් කිව්වා I1 ධන I2 සමානයි A ධන D කියලා. මතකයිනේ? A ධන D වගේම අපි තව කිව්වා R1 ධන R2 සමානයි කැපිටල් A කියලා. දැන් R1 R2 සමානයිනේ. සිම්පල් R කියලා ගන්න පුළුවන්. එහෙනම් මේකත් R මේකත් R නම් ඉන්නේ 2R සමානයි කැපිටල් A. එහෙනම් R සමානයි A බෙදීම 2 කියලා එනවා. right? වර්තක කෝණයක් අපිට ගන්න පුළුවන්. ඒතර වර්තක කෝණ දෙකම සමානයි. වර්තක කෝණයක් සමාන වෙනවා ප්‍රිස්ම කෝණයේ අර්ධයකට. හරි? ප්‍රිස්ම කෝණයේ අර්ධයකට. ඒ වගේම මෙතනට යද්දී I1 I2 සමානයි. එකයි කියලා ගන්න පුළුවන්. එහෙනම් 2යි සමානයි A ධන D. මට මෙතනින් I1 උක්ත කරොත් වෙනවා A ධන හැබැයි මෙතන D නෙමෙයි එන්නේ. කැපිටල් D. හරිද? කැපිටල් D බෙදීම 2යි. ඔන්න ඔහම සම්බන්ධතා දෙකක් ගන්න පුළුවන්. මේ කැපිටල් D කියලා ගත්ත කැපිටල් D අපි අර්ථ දක්වන්න අවම
අපගමනයට අදාළ කෝණය නිසා. හරි? ඔන්න ඔහොම සම්බන්ධයක් කරනවා අයිටයි ආරට. ඉතින් අපිට පුළුවන් මේ අවස්ථා දෙකේ පළවෙනි වර්තන පුස්තකය හෝ දෙවෙනි වර්තන පුස්තකයේ අවස්ථා දෙකේ ඕනමයකට අරගෙන අපිට ගත්තොත් අපිට පුළුවන් ස්නේල් නියමයේ දාලා බලන්න. එතන ස්නේල් නියමයේ දාලා බලන්න කැමති එකද දාන්න. පළවෙනි වර්තක පුස්තකයට හරි දෙවෙනි වර්තක පුස්තකයට හරි අදාළ වර්තනයට දැම්මොත් ස්නේල් නියමය මෙතනින් එනවා sin i සමානයි. මේ පැත්තෙන් සමාන 1යිනේ. මේක අපි ගමු n කියලා. එහෙනම් n වතාවක් sin r1 කොහොම සම්බන්ධයක් එනවා. අපි n ව උක්ත කරොත් වෙනවා sin i බෙදීම sin r r1 නෙමෙයි. හරි sin r. දැන් එහෙනම් n සමානයි sin i. i කවුද අපිට ආවේ? a ධන d බෙදීම දෙක. එහෙනම් sin a ධන d බෙදීම 2 බෙදීම sin a බෙදීම 2යි. ඔය සමීකරණය හරි වැදගත්. මේක හොඳට මතක තියාගන්න. හරි. මේක සිලබස් එක ඇතුළේ අපි මතක තියාගන්න තියෙන සමීකරණයක් බවට පත් වෙනවා. එතකොට මේ තියෙන ප්‍රිස්ම එක මතක තියාගන්න අවම අපගමන අවස්ථාවේදී. කිරණ අවම අපගමනයෙන් යනකොට අපිට හම්බෙන සම්බන්ධතාවය. මේක අපිට ඇත්තටම වර්තමානකේ හොයාගන්න පුළුවන් වෙනවා මේ ප්‍රිස්මේ හදලා තියෙන ද්‍රව්‍යය. හරි නේද? ඒතර මේක හරි වැදගත් වෙනවා මේ සමීකරණය. ඒ වෙලාවේ මතක තියාගන්න කිරණ සතහන ප්‍රිස්මේ තුලින් යනකොට සමමිතික විදියට තමයි යන්නේ. අය හරියට මේ පැත්තේ තියෙන කෝණ මේ පැත්තේ තියෙන කෝණ වලට සමානයි. සමමිතික අවස්ථාවේදී තමයි මේ කිරණ සතහන අපි හැඳ ගන්නට ඕන වෙන්නේ. හොඳයි. ඔය සම්බන්ධතාවයත් ඔළුවේ තියාගන්න මේක හොඳට පැහැදිලි කරනවා අර මම කලින් කිව්වා වගේ පරීක්ෂණය යටතේදී. හරිද? හොඳයි. දැන් ඊට පස්සේ අපි යනවා තවත් වැදගත් කාරණාවකට. ඒ තමයි වර්ණාවලි මානය. වර්ණාවලි මානය කියලා කියන්නේ අපිට මේ උසස් පෙළ විෂය නිර්දේශය යටතේ භෞතික විද්‍යාවේ හම් වෙන බරපතලම උපකරණය කියලා කිව්වත් වැරදි නෑ. මොකද අපිට ගොඩ දෙනෙක්ට මේ වර්ණාවලි මානයත් එක්ක වැඩ කරන්න ටිකක් අපහසුයි. වර්ණාවලි මානය හසුර ගන්න, සීරු මාරු කරගන්න, ඒක අපි තියරි වලින් ඉගෙනනකොට සමහරවිට ප්‍රැක්ටිකල් එකට ගියාට පස්සේ ගොඩ දෙනෙකුට මේක හරියට කරගන්නට බැරුව යනවා. මොකද ඒ තරම් මේක සීරු මාරු කිරීම තියෙනවා. හරිද? ඒතර හොඳින් මේක සීරු මාරු කරගෙන කොහොමද හරියට අපි මේ ප්‍රිස්ම කෝණය හොයන ප්‍රැක්ටිකල් එක ඊට කලින් අපි වර්ණාවලි මානය සීරු මාරු කරගන්නේ කොහොමද? හරිද? එතනින් පස්සේ අවසාන වශයෙන් අපි මේක ප්‍රැක්ටිකල්ස් දෙකයි අපි සාකච්ඡා කරන්නේ. හරිද? වර්ණාවලි මානය යටතේ ප්‍රැක්ටිකල්ස් දෙකයි. ප්‍රධාන වශයෙන් ඔබ දැනගන්න ඕනේ වර්ණාවලි මානය සීරු මාරු කරගන්න. ඒක ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි. ඒක ඔබේ දැනුමෙන් දැනගන්න ඕනේ. වර්ණාවලි මානය කොහොමද සීරු මාරු කරගන්නේ. ඒතර ඒ යටතේම මේ සීරු මාරු කරගන්න යටතේදීම අපි හොයනවා ප්‍රිස්ම එක ප්‍රිස්ම කෝණය. හරිද? ඒ ප්‍රැක්ටිකල් එකක් මම කරලා තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් ඒ ලින්ක් එකක් මම පල්ලෙහින් දානවා. හරිද? ප්‍රිස්ම එක ප්‍රිස්ම කෝණය වර්ණාවලි මානය මගින් කොහොමද හොයන්නේ? ඒක ප්‍රැක්ටිකල් එකක්. තියරි එකත් එක්ක මම කියලා දීලා තියෙනවා. හරිද? හොඳයි. ඒක මම මෙතන ඒක නිසා සඳහන් කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඊළඟ දෙවෙනි ප්‍රැක්ටිකල් එක අපි වර්ණාවලි මානය භාවිතා කරලා හොයනවා. right. මෙන්න මේ මම මේ කියපු කාරණා. මොකද්ද? ප්‍රිස්ම එක අවම අපගමන කෝණය කොච්චරද කියලා. ඒක අපිට වර්ණාවලි මානය හොයන්න පුළුවන්. මොකද වර්ණාවලි මානයද අපි සෝඩියම් ලැම්ප් එක පාවිච්චි කරන්නේ. ඒක වර්ණ ආලෝක දැල්ලක් පාවිච්චි කරගන්න. එතකොට ප්‍රැක්ටිකල්ස් බලපුවම ඔබට හොඳටම තේරෙයි ඒක. හරිද? හොඳයි. එතකොට දෙවෙනි ප්‍රැක්ටිකල් එකක් මම මේ පල්ලෙහා ලින්ක් එකේ දානවා. එතකොට ඔන්න එහෙනම් දැන් ප්‍රැක්ටිකල්ස් තුනක් ඔබට මේ වීඩියෝ එකට අදාළ ලින්ක්ස් වල දාලා තියෙනවා. ඔබට බලන්නට පුළුවන් ප්‍රැක්ටිකල්ස් වල බලන්න. එතකොට ඔබට හොඳටම තේරෙනවා ප්‍රිස්ම සම්බන්ධව මේ කාරණා. දැන් තේරෙනව නේද? එතකොට ප්‍රිස්මයක් සම්බන්ධව දැනගත යුතු කාරණා මොනවද ප්‍රැක්ටිකල්ස් වලින්? හරිද? එතකොට මට තව දෙයක් කියන්නට අමතක වුණා. මේ වර්ණාවලි මානෙට එන්න කලින් ප්‍රැක්ටිකල්ස් 4ක් තියෙනවා. 4වෙනි ප්‍රැක්ටිකල් එකක් මම දාන්න. ඒ තමයි ප්‍රිස්ම කෝණය සමයන්න. ප්‍රිස්මයක් සම්බන්ධ කරගෙන අපිට පුළුවන් වෙනවා අවදි කෝණය කියන concept එක යටතේ. අවදි කෝණය කියන සංකල්පය යටතේ ප්‍රිස්මයක වර්තනාංක හොයන්නත් පුළුවන්. දැන් මේ ප්‍රිස්මේ වර්තනාංකය අපි හෙව්වේ අවම අපගමනය කියන concept එක යටතේ. අවම අපගමනය වෙනකොට අපිට මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මොකද්ද? ප්‍රිස්මේ වර්තනාංකය හොයන්න. ඊට අමතරව අපිට පුළුවන් හරිද? අවදි කෝණය කියන concept එක පාවිච්චි කරන්න. critical angle can see අවදි කෝණය ඇසුරෙන් අපිට පුළුවන් ප්‍රිස්මයක වර්තනාංකය හොයන්න. ඒ වගේම වෙනත් ද්‍රවයක පව වර්තනාංක හොයන්න හැකියාව තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් එකක් තියරික සාකච්ඡා කරන ගමන්ම මම මේ පල්ලෙහා ලින්ක් එකේ දාලා තියෙනවා. හරිද? විස්තර කරන රාමුයි මම මේ ටික දාලා තියෙනවා මේ ලින්ක්ස් ඔක්කොම ටික. ඒතර ඔබට පුළුවන් ප්‍රැක්ටිකල්ස් 4ක් තියෙනවා. එහෙනම් මේ යටතේ සාකච්ඡා කරන ප්‍රධාන මේ 4ම හොඳින් බලලා අධ්‍යයනය කරලා ප්‍රිස්ම සම්බන්ධව දැනුම වැඩි කරගන්න. පැහැදිලිද? එතකොට එහෙනම් ප්‍රිස්ම සම්බන්ධ ওই ටික තමයි මම සාකච්ඡා කරන්න තියෙන්නේ. තව පොඩි කරුණක් තියෙනවා.
අපි දැන් ඒ පොඩි කරුණට යමු. හොඳයි මම අර කලින් සඳහන් කරපුව මේ කුඩා කොටසක් තියෙනවා කියලා කිව්වා නේ කුඩා කොටස තමයි මේ ඍජු කෝණී ප්‍රිස්ම පිළිබඳව සාකච්ඡා කරන්නේ. හරිද? ඒක ඍජු කෝණී ප්‍රිස්ම ඍජු කෝණී සමද්විපාද ප්‍රිස්ම ගැන සාකච්ඡා කරද්දී හොඳයි මම කියන්නේ මේකේ කුඩා කොටසක් තියෙනවා සාකච්ඡා කරන්න තියෙනවා කියලා. හොඳයි මම කියවනේ මේ ප්‍රිස්ම සම්බන්ධව තව කුඩා කොටසක් තියෙනවා සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ තමයි සමද්විපාද ඍජු කෝණී ප්‍රිස්ම පිළිබඳව. ඒ ප්‍රිස්ම හරි විශේෂ විදිහට තමයි හැසිරෙන්නේ. ගොඩක් වෙලාවට ප්‍රිස්ම දෙනෙති වලට දුරේක්ෂ වලට පාවිච්චි කරන මේ ඍජු කෝණී ප්‍රිස්ම. හරිද? ඒකේ හේතුව තමයි ඒකෙන් අපිට පුළුවන් වෙනවා අපිට ලැබෙන ප්‍රතිබිම්බය පාර්ශිකව අපවර්තනය කරගන්නට. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිබිම්බය අනිත් පැත්ත හරව ගන්නට උඩු ඇටිකුරු වෙන අවස්ථාවලදී අපි මේ ප්‍රිස්ම දෙනෙතිය ඇතුලේ ප්‍රිස්ම පාවිච්චි කරලා නැවත උඩුකුර කරගන්නවා ප්‍රතිබිම්බ යටිකුරු වෙන අවස්ථාවේ. ඔන්න වගේ කාරණාවලට තමයි අපි මේ ප්‍රිස්ම පාවිතා කරන්නේ. හරිද? අපි බලමු මේ කොයි වගේ දෙයක් දෙන්නේ අපි නම් දැන් මෙන්න මෙතනින් කිරණ මෙන්න මේ වස්තුවෙන් මේක වස්තුව කියලා ගත්තොත් මේ වස්තුවෙන් නිකුත් වෙන කිරණ දෙකක් පිළිබඳව හිතලා බලමු. ඔන්නෝම කිරණය. කිරණ එනකොට අපි දන්නවා මේ කිරණ ඇවිල්ලා පතනය වෙනකොට මේ ඔක්කොම අංශක 45යිනේ. මේ හිතලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ ඔක්කොම අංශක 45. හරිද? සාමාන්‍යයෙන් අපි දන්නවා වීදුරු වල n සමානයි 3 බෙදීම 2යි වර්තනාංකය. එතකොට අපි අවදි කෝණය හොයලා බැලුවා. ඔබට මතක නැහැ කලින් උදාහරණවලදී. එතකොට අවදි කෝණය ආවේ අංශක 41යි කලා 50ක් විදිහට මට මතක නැහැ. අංශක 41යි කලා 50ක් අවදි කෝණය ආවේ. එතකොට අවදි කෝණය අංශක 41යි කලා 50ක් නම් ඊට වැඩිව පතනය වෙන ඕනම අවස්ථාවකදී අපි කියනවා අනිවාර්යෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙන්න ඕනේ මේ ගහනතර ඉඳලා විරල වලට යනවා. ගාන්තර මාධ්‍යයේ ඉඳලා විරල මාධ්‍යයට යනවා නම් පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි නම් අපි කියන එක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් තමයි වෙන්නේ. දැන් අපි බලමු මේ පතන කෝණ මේ අවස්ථාව දෙකේදී පතන කෝණ එක හා සමානයිනේ. රයිට්? එතකොට මේ කෝණ දෙක අර කියපු අංශක 41කට වඩා වැඩිද? නැත්නම් අංශක 42 කියලා හිතමු. 42කට වඩා වැඩිද? දැන් මේවා අංශක 45 45 කියලා තමයි එන්නේ. මෙතනත් 45 මෙතනත් 45. එතන මෙතන 45යි කියලා දන්න ළමයා මෙතන අංශක 90යි කියලා දන්නා මෙතනත් අංශක 45යි. එහෙනම් මේකත් අංශක 45යි. එහෙනම් මෙතනත් අංශක 45යි. ඒ කියන්නේ අංශක 45යි කොහොමද නේ? අංශක 45යි කියලා කියන්නේ අංශක 42කට වඩා වැඩි. ඒ කියන්නේ මේ කිරණ කොහොමද ගමන් කරන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන්න ඕනේ. එතන අංශක 45න් ගියේ එක්කෙනා ආයෙ නැවත මේක කොහොමද පරාවර්තනයක් නෙවෙයි එතන පූර්ණ අභ්‍යන්තර කියලා කියන්නේ පරාවර්තනය. හරිද? එතන එයාත් අංශක 45න්ම තමයි යන්න ඕනේ. ඒ කියන්නේ අංශක 45න් යනවා කියලා කියන්නේ දැන් තේරුම් ගන්න. එයාගේ ඇත්තටම අපගමන කෝණය අංශක 90ක් බවට පත් වෙනවා. ඇයි? මෙතනත් අංශක 45යි මෙතනත් අංශක 45යි. එතන 45 45 කට නම් කියලා 90යිනේ. එනින්ම 90කින් අපගමනයට ලක් වෙනවා. තිරසට ආවය නම් සිරසට ගමන් කරන පල්ලයට. ඔන්නම තමයි යන්නේ. ඔන්න විදිහට කිරණ ගමන් කරනවා. එතන මෙතනදී ඇත්තටම සිදුුනේ අංශක කීයක අපගමනයක්? අපගමනයකට අංශක 90කින් අපගමනයට ලක් වුණා. එතකොට බලන්න මේ උඩින් ආපු එක්කෙනා කිරණේ දැන් යන්නේ මේ. යටින් ආපු කිරණේ දැන් යන්නේ මේ. එතකොට ආය රූපසටහන ඇඳලා බලලා ප්‍රතිබිම්බය ඇදෙන්නේ මෙන්න මේ විදිහට. මේ ප්‍රතිබිම්බය ඔන්න ඔය පැත්තට හැරෙනවා. ඔන්නම තමයි ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ. කර්මා පැහැදිලි නේද? එතකොට බලන්න මෙතන එන කිරණ ගත්තොත් මෙන්න මේ කිරණ දෙකක් එනවා මේ විදිහට. ඔන්නම මෙන්න කිරණ දෙකක් ගත්තොත් හොඳට චෙක් කරලා බලන්න මෙතනදී මොකද වෙන්නේ. අර විදිහමයි අංශක 45න් තමයි මෙතන පතනය වෙන්නේ. ඔබට ඕන ඇඳලා බලන්න පුළුවන්, හිතලා බලන්න පුළුවන්. එහෙනම් නම් බැලුවොත් අංශක 45න් තමයි මෙතන ගත්තොත් අංශක 45. ඒ කියන්නේ මොකද වෙන්න ඕනේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පල්ලයට ආව මේ විදිහට කියලා. එයාගේ මෙහෙම පල්ලයට ආවා. ඒතර නැවත අර විදිහමයි ආයෙ මොකද වෙන්නේ කියලා මෙහෙම ගමන් කරනවා. දැන් තේරෙන්නේ නැති මොකද වෙන්නේ කියලා නේ. කිරණවම තමයි යන්නේ. අවස්ථා දෙකේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මෙතනදී ඇත්තටම කොච්චරකින් අපගමනයට ලක් වුණා. මෙතනදී අපගමනය 90යි. මෙතන 90ක් අපගමනය වුණා. මෙතනත් 90ක් අපගමනයට ලක් වුණා. මේ දෙකේම එකතුව අපගමනය 180ක් වෙනවා. හරිද? අංශක 180කින් අපගමනයට ලක් වෙලා තියෙනවා. එතන අපි බලමු මේ වෙලාවේදී වස්තුවේ ප්‍රතිබිම්බ හැදෙනකොට කොයි විදිහට හැදෙලාද? දැන් මේ උඩින් ආපු කිරණය දැන් යන්නේ යටින්. උඩින් ආපු කිරණය දැන් යන්නේ යටින්. ඒ කියන්නේ එහෙනම් මෙන්න මේ විදිහට තමයි ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ. උඩි යටි පුරු වෙනවා. හරිද? අංශක 180කින් අපගමනය වෙන ගමන්ම
ප්‍රතිබිම්බේ උඩි යටි ගුරු වෙලා තියෙනවා. right. ඒ වගේම අපි ඔය ප්‍රිස්ම දෙනෙදි වලට මෙන්න මේ කියන concept එක පාවිච්චි කරන්නේ. හරිද? දැන් මේකේදී අංශක 180කින් අපගමනයේ ලක් වෙනකොට මොකද වෙලා තිබුණේ? ප්‍රතිබිම්බේ යටි කුරුණානේ. ඒ වගේ අපිට පුළුවන් මෙන්න මේ concept එකේදී ඔන්න බලන්න මෙතනදී මෙන්න මේ කියන මේ ප්‍රින්සිපල් දෙන්නේදී මේකත් අපිට වැදගත් වෙනවා. මොකද අපිට අර අවසන් ප්‍රතිබිම්බේ හැදෙන්නේ දුරේක්ෂ වල මතකයිනේ යටි ගුරු විදිහට යටි ගුරු එකක් උඩු ගුරු කරලා ගන්නවනම් මේක හොඳයි. දැන් උඩු ගුරු එකක් යටි ගුරු කරනවා වගේම මෙයාට පුළුවන් යටි ගුරු එකක් උඩු ගුරු කරන්න නේ. ඒක අපිට වැදගත් වෙනවා මේ ප්‍රිස්ම දෙන්නේදී වලදී මෙන්න මේ කියන concept එක. දැන් මෙතන තියෙන කිරණය මම මෙන්න දික් කරන් ගියොත්. දැන් මෙතනනේ ප්‍රතිබිම්බේ මම කලින් යන්නේ. මේ සංයුක්තක මේ වගේ ප්‍රිස්ම දෙකක් අන්තිම ගත්තොත් මේ කිරණය පල්ලෙහාට එනවා මෙයාගෙත් මේ විදිහට පල්ලෙහාට එනවා අපි දන්නවා අර විදිහමයි පූර්ණ අභ්‍යන්තර වරණ ලක්ුණා දිගටම යනවා. ඇයි දිගටම යනවා කියලා කියන්නේ